අද අපේ කතානායකයා විශේෂ චරිතයක්. ශ්‍රී ලංකාවේ කොතන කොයි විදියට ගීතයක් පටිගත කෙරුණද? ඒ පටිගත කෙරුණු ගීතයේ චෙලෝ වාදනයේහි බොහෝ විට දායකත්වයේ දැක්වේ අපේ කතානායකයා. ඒ වගේම සිංහල සංගීතයේ නවමු සම්ප්‍රදායක් පෙරළනවා සේම චිත්‍රපට සංගීතයේ දිගු කලක් තමන්ගේ අනන්‍යතාවය ප්‍රකට කළ විශිෂ්ට සංගීතවේදියෙක් ලෙසත් ඔහු හඳුන්වන්න අපිට පුළුවන්කම ලැබෙනවා. සියල්ලටම වඩා මහා වනස්පතියන්ගේ සෙවන ලදමින් සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස ලාංකීය ගීතයට කරන ලද මෙහෙවර අපි අද කතා කරනවා. හැබැයි ලෝකේ බොහෝම ඉක්මනින් හිත උණුවන මිනිසෙක්. ඒ වගේම සුන්දර හිතක් තිබ්බ විශිෂ්ටයෙක්. මේ දිගහැරුම ඒ විශිෂ්ටයා පිළිබඳ. ස්වරාන්තර අතර ජීවිතයේ තත් පරිස්සමට පිරිමැදපු සත්සර හෘද ස්පර්ශකයා. ගීතේ නෙක පරාසයන්ට අනන්‍යතා සැපයූ ස්වර ගැලපුම් වාදියා. රැලි අතර තම රැල්ලේ හයියට ගමනක් ගිය ශෛලී විශ්වාසවන්තයා. සෝමපාල රත්නායක විචාරක ඔටුනු නොපලත් හැංගිච්ච සත්සර කුලපතියා. තමන්ගේ සංගීත ජීවිතය ඉතාම නිදහසේ ඉතාම නිවී සැනසිල්ලේ තමන්ගේ ජීවිතය තුළ නිවී සැනසුරු මනුස්සයෙක් විදියට පපසරිය පුළුල් කර චරිතය තමයි සෝම්පාල රත්නායකයන්. මං කියවනේ සෝම්පාල රත්නායකයන් මහා වනස්පතීන් සෙවණේ වැඩුණා කියලා. ඇත්තටම කඩුගන්නාවේ රත්නායක පවුලේ. මම මේ කියන්නේ ආචාර්ය වික්‍රත්නායකයන්ගේ බාල සොහොයුරා. ඒ නිසා අද මේ කතාවේ අරුත් ගන්වන්නට බොහෝ වටින ආඛ්‍යානයක් තිබෙනවා. ඒ අපි ਸਰව සම්පූර්ණ කරගත යුතුයි. ඒ වෙනුවෙන් අද වැඩසටහනට එකතු වෙන ආචාර්ය වික්‍රත්නායකයන් ඉතාම ගෞරවපූර්වකව අපි පිළිගනු ලබනවා. ඉතාම ආදරයෙන්. ඒ වගේම සෝම්පාල රත්නායකයන්ගේ සංගීත සැරිය අපි නොදන්න විවිධ ශ්‍රේෂ්ඨයන් ඔස්සේ දිව ගොස් තිබෙනවා. ඒවා මේ රටේ යහපත් මිනිසුන් ගොඩනැගීම උදෙසා කැප වෙලා තිබෙනවා. එබැවින් කොළඹ කලාපීය සරසවි උපාධ්‍ය පියතුමා එම නැත්නම් සමන් මැක්සිමස් පියතුමා අද මේ වැඩසටහනට සහභාගී වෙනවා. සෝම්පාල රත්නායකයන් පිළිබඳ ඔබ නොදන්න කරුණු ගොඩක් හෙළිදරව් කරන්න. එතකොට සෝම්පාල රත්නායකයන්ගේ සංගීතය කවුද ඉස්සරහට අරන් යන්නේ? ඇත්තට මේ පරම්පරාවෙන් ඒ සංගීතයේ පවුලෙන් ඉදිරියට යනවද? ප්‍රශ්න ගොඩක් එක්ක අපි ආරාධනා කළා සෝම්පාල රත්නායකයන්ගේ ආදරණීය පුතුණුවන්ට කෝසල රත්නායක. මේ තිදෙනා සමග එක්ව අපි දිගහරින්න බලාපොරොත්තු වෙනවා. සෝම්පාල රත්නායකයන් කවුද කියන කාරණාවත් ඔහුගේ නිර්මාණ ඔබට යලි යලිත් හඳුන්වා දෙන්න. මුල්ම ගීතය හැටියට බොහොම ලස්සන ගීතයක් නිර්මාණය කරලා තිබෙනවා අපි ඔබට ඉදිරිපත් කරන්න. හැබැයි ඊට පෙර ආතුව ආචාර්ය වික්‍රත්නායකයන් සමග මට හිතෙනවා කඩුගන්නාවේ ගිහිල්ලා එන්න. ජේම්ස් රත්නායක මහත්තයා නැත්තම් ඔබේ පියා ගමේ අයට වෙද මහත්තයා අර පවුලේ 11 දෙනෙක් එක්ක ගත කරපු මේ ජීවිතය පිළිබඳ චුට්ටක් මෙනෙහි කරන්න. ඇත්තෙන්ම එහෙම අතීතය ගැන කතා කරනකොට සූර්ය මං හිතන්නේ තරමක දුක්ඛදායක දේවලුත් මතක් කරන්න වෙනවා. ඒ අතරවාරේ මේ රත්නායක මහත්තයාගේ පුතෙකු හැටියට මට විශාල සතුටක් දැනෙන අවස්ථා තියෙනවා. මොකද අපේ තාත්තා සංගීතඥයෙක් නෙවෙයි. නමුත් සංගීත කාමියෙක්. ඔහු තාම ආදරය කළා මේ සිංහල සංගීතයට, ගීතයට. ඒ වගේම ගමේ හිටපු අපේ හිතවත් වාද්‍ය ශිල්පීන් හිටියා මේ ඒ කාලේ ඒ අයත් බොහොම තරුණයෝ එහෙම නැත්නම් තාරුණ්‍යයේ හිටපු දක්ෂතා පෙන්නපු වාද්‍ය ශිල්පියෝ හිටියා. ඉතින් ඒ අයට තාත්තා ඉතාම ආදරෙයි. අපි ඒ අයත් එක්කලා මුහු වෙලා කරපු ඇතැම් දේවල් මතක් කරනකොට ඇත්තෙන්ම අදත්
ඇතැම් දේවල් සතුටටපත් කරන්න පුළුවන්. ඇතැම් දේවල් ගැන ටිකක් දුක් වෙන අවස්ථාවලුත් ඇවිල්ලා තියෙනවා. කොහොම හෝ සෝමපාල ගැන කතා කරනවා නම් සෝමපාල කුඩා කාලේ ඉඳලාම මගේ ඇසුරේ හිටපු මගේ මලයා හැටියට මම හිතන්නේ මුලින්ම ඔහු වාදනය කරේ චෙලෝ එක නෙවෙයි වයලීනය. දැන් මේ සෝම්පාල් රත්නායකයි දැන් වික්ටර් රත්නායකයි මේ දෙදෙනා ඔබේ පවුලේ මේ ළඟ සහෝදරයෝද කොහොමද ඒතොරද? මම තුන්වෙනියා පවුලේ. අහහ. සෝමපාල රත්නායක හතරවෙනියා. හතරවෙනියා. මට පස්සේ ඒ කියන්නේ ළඟම මිත්‍රයෙක්. සෝම්පාල කියන්නේ. ඇත්තෙම. දුකට සැපට හිටපු. ඇත්තෙම ඔව්. සහෝදරයා පමණක් නෙවෙයි මිත්‍රයෙක් ඔබ කියනවා හරියට හරි මිතුදහමුත් තිබුණා. ඉතින් ඒක ඥාතිත්වයටත් වඩා විශාල බන්ධනයක් හැටියට මට මතක් කරන්න පුළුවන්. මොකද මගේ වයලින් එකේ අතපත ගාලා ඒකෙන් සරිගම පදනී වාදනය කරන්න පුරුදු වෙලා ඊට පස්සේ අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ කරගෙන කඩුවන්නාවේ මහාවිද්‍යාලයේ චේම් සුගතපාල කියන ඒ අපේ ගුරුතුමා සංගීත ගුරුතුමා එතුමාගෙන් තමයි වැඩි දුරදිය සංගීතයක් නැත්නම් තමා දන්නා දෙයට වැඩි දෙයක් යමක් ලබා ගත්තේ කියලා මට කියන්න පුළුවන්. දැන් ඔබතුමා මේ සඳහන් කරන කාරණා එක්ක අපිට දිගහරින්න ජීවිත පරිච්ඡේදයක් තියෙනවා. මේක හරියට කඩුගන්නාවේ ඉඳන් පලන් ගත්ත ගඟ උල්පත් ජලය මේ කඩුගන්නාවෙන් පහළට බහැලා හිමින් සීරුවේ මේ බටහිර සානුවක් හොයාගෙන ඇවිල්ලා කොළඹට ගලාගෙන ආවා වගේ කතාන්දරයන් අපි ඔක මතු කරමු. ඉතින් මේ මතු කිරීමට හොඳ ප්‍රවිෂ්ටයක් අපිට ගන්න පුළුවන් තැනක් මේ. මේ ගීතය මිල්ටන් මල්ලවාරච්චි බොහොම කාලයකට ඉස්සෙල්ලා ගායනා කළේ. එතකොට බණ්ඩාරකේ විජේතුංග ලියා තිබුණු ගීතයක් හැටියට තමයි මිල්ටන් මල්ලවාරච්චි මේ ගීතය ගායනා කළේ. මිල්ටන් තනු නිර්මාණ කරපු ගීතයට සෝම්පාල් රත්නායකයන් මහා මනාව වූ සංගීත මුසුවක් එකතු කරනවා. ඒ එකතු කිරීම ඔබට උදාහරණ කොට ගයන්න අද මේ විශිෂ්ට එක්සිරිනවා. ඒ කියන්නේ මිල්ටන් පුත් රනිල් මල්ලවාරච්චි පැමිණ සිරිනවා. ඒ නිසා ඒ වටිනාකමත් අපිට පුළුවන් මේ වැඩසටහනට එකතු කරගන්න. ආරාධනය රනිල්ට. උතුරා ගංගාවේ ඔබේ රුව දෝ නැවුනේ සඳ උතුරා ගංගාවේ
දෙගොඩ තලා යන වතුරේ දෙගොඩ පිණී පිණී ඇය නොලබා සිටිනේ ලබා සිහින මෙවි ගඟ නැත්තේ තනි ඔරුවේ අදද ගෙවේ සඳ උතුරා ගංගාවේ ඔබේ රුව දෝ මෙවුනේ සඳ උතුරා ගංගාවේ දැන් ඔය සඳ උතුරා ගංගාවේ ගීතය ඇහෙනකොට මේ ඇත්තටම මමත් කල්පනා කළේ නෑ මට මේ මනෝජ් පීරිස් කිව්වා වික්‍රත්නායක මහත්මයා මේ නෑකමක් තියෙනවා කියලා තනිතරුවේ ගීතයත් එක්ක මිල්ටන් මල්ලවආරච්චි කියලා දෙනවා මටත් තනිතරුවේ වගේ ගීතයක් තමයි නිර්මාණය වෙන්න ඕනේ මේ ගීතය හරහා කියලා. එහෙම තමයි සෝම්පාල් රත්නායකයන් මේකට සංගීතය යොදලා තියෙන්නේ. ඒ යුගයේ එහෙම දේවල් තිබ්බ නේද? ඔව් ඇත්තම මෙහෙමයි දැන් කිසියම් නිර්මාණයක ආభాෂය හෝ මූලාශ්‍ර ගැනීම මේක කොපි කිරීමක් නෙවෙයි. මිල්ටන් මල්ලවආරච්චිට උවමනාව තිබුණා වෙන්න පුළුවන් තනිතරුවේ වගේ ඒ හැඩතල තියෙන තනුවක් තමාත් ගායන්න ඕන කියලා. ඉතින් මට කියලා හදාගත්තේ නෑ ඒක මගේ මල්ලිට කියලා හදාගත්තා. හැබැයි නිතර ජයපාරදී හම්බෙච්ච දෙන්නෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි සහ වික්ටර් රත්නායක කියන්නේ. ඔය ඉතින් අපි දැන් ළඟ හිටපු මිත්‍රයෝනේ. එහෙනම් දැන් නිතරම මුණ ගැහුණා. ඉතින් රනිල්ල එහෙම එතකොට බොහොම කුඩා දරුවෝ. ඉතින් මට මතකයි හවස් යාමේදී එක්ක මිල්ටන් අපේ ගෙදර එහෙම නැත්නම් මම මිල්ටන්ලා ගෙදර ගිහිල්ලා අපි ඉතින් ඔය කාඩ් සෙල්ලම් කරනවා එහෙම නැත්නම් කැරම් ගහනවා. ඔය ඉතින් කතා සතුරු සාමිච්චියේදීලා ඉඳලා රාට ඉතින් කැම පොඩ්ඩකුත් කාලා විසිරෙනවා. ඉතින් ඒ අවස්ථාවක තමයි මට මතකයි සෝමපාල මේ ගීතේ තනුව හදලා අපේ ගෙදරින් තමයි මේක මිල්ටන්ට මුලින්ම පුරුදු පුහුණු කළේ. ඉතින් මට හිතෙනවා ඇත්තෙන්ම තනිතරුවේ ගීතේ ආభాෂය අරගෙන තියෙනවා කියන ඒ හැඟීම එදා ඇති වුණාට අද රනිල් මේ ගීතේ ගානකොට මට හිතුණා කොච්චර දෙයක්ද ඒ කලේ කියලා. ඒ කියන්නේ සෝමපාල කොයිතරම් අලංකාරවත් විදියට අර ගීතයේ රසය නොමරා නමුත් එහි තියෙන ඇතම් තැන් ඇසුරු කරමින් ආශ්‍රය කරමින් නිර්මාණය කිරීම. කොයිතරම් ලස්සනට මේක නිර්මාණය කරලා තියෙනවද කියලා. කියන කාරණා. හොඳයි. කෝසල. දැන් තාත්තාගේ වියෝවකින් පසු මේ වගේ වැඩසටහනක තාත්තා ගැන කතා කරන්න ලැබීම අනුවේදනීය අවස්ථාවක්. නමුත් හදවත උණ අපි කියන ඕනෑම කතා බහකදී ඊටාම ඉක්මනින් අර හෘදයාංගම් බව ප්‍රකාශ කරන මිත්‍රයෙක් සහෘදයෙක් තමයි සෝම්පාල් රත්නායකයන් කියන්නේ. ඒ තාත්තා සතු ගුණ පිළිබඳ පුතෙකුට දැනෙච්ච හැටි මම හිතනවා රටකට වැදගත් කියලා. ඔව්. ඒක ගැන කියනවා නම් ඇත්තටම මට ඒක පෙවුනේ තාත්තා මැරිච්ච වෙලාවේ. ඇයි මං එහෙම කියන්නේ මේ දහස් ගාණක් ළමයි රසිකයෝ සහෘදයෝ ඒ වගේම පියතුමන්ලා හාමුදුරුවරු මේ වගේ කට්ටිය ආවා. මම මගේ තාත්තව ළඟින් දැක්ක තාත්තා හැටියට. හැබැයි මට මගේ තාත්තගේ මිනිය කරගහන්න බැරි වුණා. කිසිම කෙනෙක් මට ඉඩ දුන්නේ නැහැ. ඒ අය බෙදාගත්තා මේ මෙතනින් ඉඳන් අතෙන්ට ගෙනියන්න අපිට ඕන. අතනින් ඉඳන් අතෙන්ට ගෙනියන්න අපිට ඕන. මේ විදිහට ගෙදරින් පටන් ගත්ත එක ආදාහනාගාරයට යනකම් වෙන අය අරයි යනවා. එදා මම තේරුම් ගත්තා මේ මැරිණු මිනිස්සයා මගේ තාත්තා කොච්චර මිනිස්සුත් එක්කලා ළඟින් මිනිස්සුන්ව දිනාගෙන සන්තෝෂයෙන් ජීවත් වුණු පුද්ගලයෙක්ද කියන එක. ඉතින් මං හිතනවා
ඒක එයා ඉන්නකොට මට දැනුණා නම් ගොඩාක් සන්තෝසයි. හැබැයි එයාගේ මරණයත් එක්කලා මම ඒක අත්දැක්ක ඇත්තටම. ජීවිතය කියන්නේ එහෙම. තමන්ගේ හදවතේ දහම තමයි එතුමා අදහපු මේ ලෝකයේ දහම. ඒ නිසාම එතුමාට මේක පන්සලද පල්ලියද දේවස්ථානයේද කියලා කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. අපේ සමන් මැක්සිමස් පියතුමනි ජොනෙත් ශබ්දාගාරය කියන්නේ මේ රටේ ගීත සංස්කෘතියේ කෝෂ්ඨාගාරය වගේ තැනක්. නව්‍ය සංස්කෘතියක් සිංහල ගීතයට එකතු වුණා නම් ඒ හුඟා පටිගත කිරීම ඩොනල්ඩ් අයිවන් මහත්මයා උතන තමයි කළේ. මම කැමති සෝම්පාල් රත්නායක මහත්මයා සහ මේ කතෝලික සභාව සතුව තිබෙන මේ ශබ්දාගාරය ජොනෙත් ශබ්දාගාරය සමග එකතු වීම කියන කාරණාවේදී මතුවුණු නිර්මාණ ගැන ඔබතුමා මුලින්ම හැඳින්වීමක් කරනවා. මගේ මතක ඇත්තටම පළමුවෙන්ම දිවයන්නේ මම 8 වෙනි ශ්‍රේණියේ බොරැල්ලේ දෙව්සත්හලේ ඉගෙන ගන්න කාලෙදී දවසක් මම සහ තව සිසුන් පිරිසක් යනවා ජෝනෙත් ශබ්දාගාරයට අපි ඇවිදගෙන යන්නේ බොහොම ළඟයි. ඔබ හරියටම කිව්වා වගේ ශබ්දාගාර ඉතිහාසයේ මහගෙදරක් වගේ කියන මේ තැනට එවකට හිටපු අපේ ගරු බෙන්ඩි ජෝසෆ් පියතුමන්ගේ අධීක්ෂණය යටතේ තිබුණේ. රෙකෝඩින් ස්ටුඩියෝ එකට ඇතුළු වෙලා ඇතුළ බලද්දී මට නිකන් පේනවා 8 වෙනි පන්තියේනේ රවීන්ද්‍රනාත් tagore වගේ රැවුලක් කොණ්ඩයක් තිබෙන කෙනෙක් මේ මියුසික් ෂීට්ස් මෙහෙම වට කරගෙන ලියනවා. ඊට පස්සේ ඊ타ත්ම පිළිවෙලට ඒවා ගුණ කරලා සංගීත භාණ්ඩ වාදනය කරපු ඒ වාද්‍ය ශිල්පීන් බෙදුවා. මේ තුල මම දැක්කේ මගේ කුඩා කාලේදී ඊ타ත්ම ආදර්ශයෙන් පරිපූර්ණ වූ දර්ශනයක්. ඒක තමයි මගේ පළමු මතකය අපේ ජ්‍යෙෂ්ඨ සංගීතඥ සෝමපාල රත්නායකයන් කියන අපේ ගුරුතුමන් ගැන. එතුමන් ඔබ හරියටම කිව්වා වගේ අධ්‍යාත්මය වුණේ සරල මිනිස්කම. ආගම කියන දේ කවදාක්වත් බාධාවක් වැටකඩුල්ලක් වුණේ නැහැ. ඒ මිනිස්කම විහිදුවන්නට සුවඳවත් කරන්නට. දැන් එතනදී ප්‍රේමයට ආගම බාධාවක් කරගත්තේ නැහැ නේ කෝසලනේ. ඔබේ මව් කතෝලික. ඇත්තටම කතෝලිකෙක් මාව විතරක් නෙවෙයි. මගේ පවුලේ ගත්තොත් දැන් මම වැඩිමලා මට බාලේ නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපි තුන්දෙනාම කතෝලිකයෝ. මගේ අම්මගේ තාත්තගේ විවාහයට සීఐ ආච්චි පල්ලියට එන්නේ නැහැ. දන ගහගෙන ඉන්නවා බලන්න අකමැතියි කියලා මගේ පුතා බෞද්ධයෙක් ලෙස මං හිතන්නේ මහප්පා විතරයි ආවේ ඒ අවස්ථාවට. එහෙව් වපසරියක් තියාගෙන කවදාවත් එයාට මේ ආගම කියන එක කඩුල්ලක් එහෙම නැත්නම් බැරියර් එකක් උනේ නැහැ සමාජයේ මිනිසුන් අතර ඉන්න. ඒ කියන්නේ හෘදයාංගමව හැම කෙනෙක් ගාවටම ළඟට යන්න කිසිසේත්ම ජාතිය හෝ ආගම හෝ එහෙම නැත්නම් භාෂාව හෝ එයාට තිබුණේ නැහැ. ඒ හෘදයාංගම බව ඔහු සංගීතය තුළ ඇතිරිල්ලක් වගේ භාවිත කළා. ප්‍රේමකීර්ති අල්ලිස් තමන්ගේ හිතේ නැගෙන තමන්ගේ ජීවිතය ඇතුලේ ගොඩනගෙන කම්කටොළු ඒ හැම දෙයක් එක්කම පද පෙළක් ලියනවා. පුංචි දුවෙක් ඉස්කෝලේට පාර පයින්නවා. මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පයින්නවා. පුංචි දුවෙක් ඉස්කෝලේට එක්කන් යනවා. හිත ඇතුලෙන් මමත් දුවෙක් එක්කන් යනවා. හැබැයි සෝම්පාල් රත්නායකයන් මේ ගීතයේ රොදන තනුව තුල මේ අර හිත ඇතුලේ ඉන්න දුව ස්මතු කරන්න පුදුමාකාර කැපකිරීමක් සංගීත රචනයක් කරලා තියෙනවා කියලා හිතෙන්නේ නිවි හැනෙහිල්ලේ මේ ගීත අහනකොට. පුංචි දුවෙක්
විජිත් රත්නායක මහත්මයාණනි මම එනකොට උද්ෘතයක් රැගෙන ආවා මේ ඔබ ගැන සඳහන් කරලා තිබුණු සෝම්පාල් රත්නායකයන් මෙන්න මේ ආකාරයෙන්. පොඩි අයියා මහනුවර MGP කලායතනයට යන කාලේ ඉරිදා දිනවල අයියට බත් එක්ක අරන් යනවා කඩු ගන්නාවේ ඉඳන්. බත් එක්ක ඔඩොක්කුවේ තියාගෙන පන්ති අවසන් වනතුරු ඉන්න පුරුදු වුණා. එතකොට තමයි මටත් සංගීතය හදාරන්න ආශාවක් ඇති වුණේ. මම කැමති මේ අතීතය ආයෙත් මතක් කරනවා නම්. ඔව් ඇත්තම සෝම්පාල මේ දැන් මම ගෙදර සින්දු කිව්වා සරබිනා ගැහුවා තමයි. නමුත් මම හිතනවා ඔය කියලා තියෙන දේ පරම සත්‍ය කියලා. මොකද කලායතනයකට ඇතුල් වෙලා එහි තියෙන ඒ පාරිසරික ලක්ෂණ දැක්කහම ඒ හඬවල් ඇහුණාම මම හිතන්නේ ගීතය කියන විෂයට සංගීතය කියන විෂයට ඉබේ නැඹුරුවක් ඇති වෙනවා. හැබැයි ඉතින් අර මේ විෂය සම්බන්ධව කතා කරනකොට ඒවා විඳලා තියෙනවා නම් තමයි එහෙම ඇති වෙන්නේ. ඒ කියන්නේ ගෙදර හෝ වේවා ගුවන්විදුලියෙන් හෝ වේවා වෙනත් මාධ්‍ය වලින් වේවා මේවා අහලා රස විඳලා තමාටත් මේවා කරන්න පුළුවන් වුණොත් කියලා හිතුනොත් තමයි මම හිතන්නේ ඒ වින්දනය හරහා තමයි මේ ආසාව වැඩෙන්නේ. ඔව් දැන් ඔබේ නිවසේ වුණත් දැන් ඔබේ බිල්ෆර්ඩ් රත්නායක සහෝදරයා තබ්ලා වාදනය කරනවා ඔබ සර්පිනා වාදනය කරනවා කියලානේ මේ සෝම්පාලයි අපිට කියලා තියෙන්නේ. ඔව්. ඉතින් එතනම තියෙනවනේ සංගීත මන්ත්‍රය. මා දකින්නෙත් ඔහු මහා ගොඩාක් දුරට සංගීතය හදාරලා එහෙම විභාග සමර්ථ වෙලා උපාධි සමර්ථ වෙලා නැහැ. නමුත් ඔහුගේ නිර්මාණවල දකින්නේ මා මේ බොහෝ විට තමාට පෙර සංගීතඥයෝ ගායකයෝ නිර්මාණකරුවෝ කරපු දේවල් ඔහුගේ වින්දනයට ගෝචර කරගත්තා. අන්න ඒ හරහා තමයි සෝම්පාල නැත්තම් මේ දැන් ඔය චෙලෝ කියන වාද්‍ය භාණ්ඩය ඇත්ත වශයෙන්ම සිංහල සංගීතයට මුහු කරපු එකම සංගීතඥයා වාදකයා හැටියට. දැන් චෙලෝ කියන සංගීත භාණ්ඩය අපේ භාණ්ඩයක් නෙවෙයි. පෙරදිග සංගීත භාණ්ඩය අපරදිග සංගීත භාණ්ඩයක්. නමුත් ඔහු ඒක හුරු පුරුදු වුණා වගේම එහි අතිදක්ෂ වාද්‍ය ශිල්පියෙක් හැටියට කටයුතු කළා. ඉතින් මම හිතන්නේ ඒවා මේ සංගීතයේ ශාස්ත්‍රීයම වශයෙන් හදාarලා ගත්ත දේවල් නෙවෙයි. හොඳ සංගීතය මොකද්ද? උසස් ගුණාත්මක පැත්ත කොහෙද තියෙන සංගීතය කියන එක පිළිබඳව ඔහුගේ අවධානාත්මක ඒ දැක්ම බැල්ම තිබුණා. දැන් ඔය දක්ෂතාවය කොච්චරද කියනවනම් මේ අයියා මලෝ දෙන්නා කඩුගන්නාව මහාවිද්‍යාලයට යන කාලේ ඉඳන්ම සමස්ත ලංකා මට්ටමින් දක්ෂතාව පෙන්වපු උදවිය. සර් මතකද ඔබ ඒ කාලේ ඒකල ගායනා කරලා ජයග්‍රහණය ලැබුව පැටියෙම? දැන් 1958 සහ 59 කඩුගන්නාව මහාවිද්‍යාලයේ තමයි ඒ පරිහ සහ ඒ තත්ත්වය දිනාගත්තේ සංගීතාංශයෙන්. ඒක පුද්ගල සංගීත ගායනා තරඟයක ගත්තාම මම පිරිමි පැත්තෙන් හොඳම ගායකයා හැටියට පරිහ දිනාගත්තා. සමස්ත ලංකා සංගීත තරගය ඇතුලේ. ඒ වගේම මේ ඔබ අසාවුරුදු නවක් තියෙනවා මෙතන මේ ටියුලින් ජයරත්න කියලා සංගීතවේදියා ගැන මම හිතන්නේ අහලා තියෙනවා. කඩුගන්නාවේ මිතුරෙක්. කඩුගන්නාවේ අපේ ඉස්කෝලේ මිතුරෙක්. මගේ මල්ලිගේ මම හිතන්නේ පන්ති මිත්‍රෙක්. අන්න එයාගේ අක්කා මයිත් එක්කලා හිටු මගේ පන්ති හිටු සහෝදරයක් එව්ලින් කියන ඒ නැගණිය මම හිතන්නේ අපි දෙන්න තමයි මේ පරිහ දිනාගත්තේ පිරිමි ගායනයයි ගැහණු ගායනයයි දෙකට. ඔව්. එතකොට සමස්ත ලංකා සමූහ වාද්‍ය අංශයේ ප්‍රථම ස්ථානයේ ඉස්කෝලේට ගෙනාව ජල තරංග වාදනය කළා මල්ලි. සෝම්පාල. හොඳයි. දැන් අර ඔබ කිව්වා එක තැනකදී මේ සෝම්පාල් රත්නායකයන් මේ සංගීතය ශාස්ත්‍රීයව ඉගෙනීමට තරම්ම උනන්දුවක් දැක්වුවේ නැති ප්‍රායෝගික මිනිස්සෙක් කියන කාරණාව. ඔබට පළමුපත් වීම හම්බෙලා බණ්ඩාරවැලට යනකොටත් මල්ලි එක්කන් ගියා. ඔව් ඒ කියන්නේ එක්කන් ගියා කියන්නේ නිවාඩුවට එහෙම ඒ බණ්ඩාරවල එනවා. ඉතින් ඇවිල්ලා මාත් එක්කලා මේ සංගීත කටයුතු මේ ගීත
තනු නිර්මාණය කරන ඒවට සම්බන්ධ වෙලා එහෙම තමයි ඇත්තෙන්ම එතකොට එයා සාමාන්‍ය පෙළ සමර්ථ වෙලත් නැහැ. කොහොම හෝ මම ළඟ ඉඳගෙන මම නවත්තගෙන ඒ අඩු හරිය කියලා දීලා පාසලෙන් ගත්ත දෙයට වඩා අමතරව වයලින් වාදනයේ එන ශිල්ප ක්‍රම ඒවා ඔහුට පෙන්වා දීලා ඊට පස්සේ තමයි සාමාන්‍ය පෙළ සංගීත විෂයක් හැටියට සමර්ථ වුණේ. අපිට අද සෝම්පාල් රත්නායක මෙනෙහි කරනවා මිසක් මෙතන නෑනේ. හැබැයි එතුමා ජීවතුන් අතර ඉන්නේ නැද්දී ස්වාධීන රූපවාහිනී තඹරවිල වැඩසටහන තුල එතුමත් එක්ක දීර්ඝ වශයෙන් මේ පිළිබඳ කතා කළා. එතකොට ඔය මේ Tamanට සාමාන්‍ය පෙළදී මොකද වුනේ කියන කාරණාව හරි අපූර්වට මේ රූපරාමුවේ එතුමා විස්තර කරනවා. සංගීතේ ප්‍රායෝගිකද එහෙම නැත්නම් ලිඛිතද කියන කාරණාව. අපි ඒත් බලමු. මම ඉස්කෝලෙන් අස්සෙලා අස්සෙන්ට කලින් මේ පාසලේ ඉගෙන මම අපිට තිබුණේ ඒ කාලේ මේ O level A level කියලා නේ මේකද NCG ද මොකද්ද හරි ඔය O level කියන සමාන විභාගයේදී මේ සංගීතේ දෙපාරක් ෆේල් වුණා. ඒකට හේතුව උනේ මේ පාඩම් කරන්න හොරයි මොකද තේරි පේපර් එක ලකුණු නෑ. අපේ එතකොට හිටියා දැන් වගේ අර ගුරු උපදේශකනේ ඒගොල්ලන්ට කියන්නේ ඉන්ස්පෙක්ටර් කියලා කියන්නේ. ඒ සංගීත ඉන්ස්පෙක්ටර් වරයා අපේ ඉස්කෝලේට නිතර එනවා. මොකද අපේ ඉස්කෝලෙන් තමයි නුවර ප්‍රදේශයේ හැම ඉස්කෝලෙම මොන හරි උත්සවයක් කරනවා නම් මම අපේ ටියුලින් ජයරත්න වගේ කට්ටිය අපේ එක ඉස්කෝලේ අපිව තමයි එක්කරගෙන ගිහිල්ලා අර උත්සවයට වයලින් ගන්න කරන්නේ. ඉතින් එතුමා වෙලා මේ මට හොඳටම බැන්න මේ මොකද්ද මේ ප්‍රැක්ටිකල් වලට ලකුණු 50ක් තියෙනවා. තියරි වලට තමයි ලකුණු 2යි තියෙන්නේ. දෙපාරක්ම ෆේල් වුණා. ඊට පස්සේ අයියා එතකොට මේ බණ්ඩාරවල උගන්වනවා. දැන් මම ඉස්කෝලෙන් අස් වුණා. අස්සයන් පස්සේ අයියා එතකොට බැඳලා ඒ ගියක් කරන්න හිටියේ මාව එක්කරන් ගියා එහෙට. එක්කරන් ගිහිල්ලා ඉතින් මේ මට ඉතින් සැරවරත් කෙරුවා. කොහොම හරි මේ උගන්වලා පාඩම් කරවලා මාව පාස් කෙරුවා. ආචාර්ය වික්‍රත්නායක එතුමා මෙතන ඉන්න වෙලාවේ මීළඟ ගීතයට යන්න කලින් බණ්ඩාරවෙල ඉඳලා මම ඔබ සමග ඇවිත් නවතිනවා කොළඹ සේන වීරසේකර මහත්තයා ගෙදර කාමරේ මිතුරාගේ කාමරේ. එතන මිතුරු ඇසුරයි සෝම්පාල් රත්නායක මෙතෙන්ට සම්බන්ධ වීමයි අතර ඔබට මතකද? මම කැමති මෙනෙහි කරනවා. මම රජයේ සෞන්දර්ය විද්‍යාලයට ඇතුළු වෙලා කොළඹට ඇවිල්ලා නැවතුනේ සේන වීරසේකරන්ගේ ගෙදර. මර්දානේ ජයන්ත වීරසේකර මාවතේ. ඉතින් එතෙන්ද රැස් වෙනවා ඊට පස්සේ මර්වින් පෙරේරා, පුණ්‍යසිරි මහවත්ත, වයිඑම් සුමනසිරි ඔය වගේ තව පිරිසක් අපිත් එක්කලා එකතු වෙනවා. ඉතින් ඒ තුලින් තමයි මම හිතන්නේ ඔය නිර්මාණකරණයේදී හුඟක් මගේ නිර්මාණ ආලෝකවත් වෙන්න එහෙම නැත්නම් රසවත් වෙන්න හේතුවත් ඒ අය කියලා. මොකද ඊට පස්සේ විජයරත්න අනතුංග සහ ඔය මර්වින් පෙරේරා මට වඩා ඉහළ පන්ති වල නමුත් මා සමග හුඟක් මිත්‍ර වෙලා සේනත් එක්කවත් මිත්‍ර වෙලා අපි බොහෝ විට සාකච්ඡා කරනවා සංගීතය ගැන, ගේයපද රචනා ගැන. ඔහොම කරලා තමයි මට අත් වශයෙන්ම මට අර්ජුන් අවබෝධවන් ළඟට යන්න පුළුවන් වුණේ සේන වීරසේකරන් හින්දා. ඉතින් එතුමා සාන්ද්‍ර තෝමස් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ එතුමාගේ සිංහල ගුරුතුමා තමයි අර්ජුන් අවබෝධවන්. ඉතින් ඒක නිසා තමයි මට පළවෙනිම මගේ ගුවන්විදුලි වැඩසටහනට ගීත පදමාලා ලියා ගන්නට අර්ජුන් අවබෝධවන් ළඟට මාව එක්කරන ගියේ සේන. එතකොට
දැන් ඔබේ හැම පටිගත කිරීමකටම ගුවන්විදුලි යම් පටිගත කිරීමක් තියෙනවනේ මේවා පෙන්වන්න සෝම්පාල් රත්නායක මල්ලි වෙක්කන්ගේ ඔහුගේ අනාගතය සංගීතමය පැත්තෙන් යම්කිසි විශ්වාසදායක තැනක නතර කළ යුතුයි කියලා ඔබ විශ්වාස කළාද? ඔබ එහෙම හිතුවද? නෑ ඇත්තටම මම හිතුවේ නෑ පසු කාලීනව එහෙම හිතන්න තරම් දේවල් එයා විහිම්ම කරගත්තා. කියන්නේ එයා තරු නිර්මාණය කරා. පස්සේ මට කිව්වා මේ අයියේ වයලින් එක වාදනය කරනවට වඩා මම කැමතියි චෙලෝ එකකට යන්න කියලා. ඉතින් චෙලෝ කියන භාණ්ඩේ ඒ කාලේ මම හිතන්නේ අපිට අලුත්ම චෙලෝ එකක් ගන්න තරම් ආර්ථිකයක් මටත් තිබුණේ නැහැ. එතකොට හිටියා අතිදක්ෂ වාදකයෙක් මේ බෙලා කර්කස් කියලා. ඔහු විදේශිකයෙක්. හංගේරියානු ජාතිකයෙක්. සංගීතව. හංගේරියානු ජාතිකයෙක් නේද? ඔව්. හංගේරියන් ජාතිකයෙක් වුණාට අපේ සංගීතයට යා වෙලා හා වෙලා හිතවත් වෙලා බොහෝ දේවල් එයා කරා වාද්‍යමය පැත්තෙන්. ඔහු හොඳ සැක්සොෆෝන් වාදකයෙක් ඒ වගේම චෙලෝ වාදකයෙක්. ඉතින් බෙලා කර්කස් මහත්තයා ගාව චෙලෝවක් තියෙනවා ඒක විකුණනවා කියලා කිව්වා. අයියේ මට පුළුවන් නම් අරන් දෙන්න කියලා. ඉතින් මට එදා පුළුවන් වුණා රුපියල් 50කට මේ චෙලෝව බෙලාගෙන් අරගෙන දෙන්න අපේ සෝම්පාල මල්ලිට. ඉතින් ඒක මම හිතන්නේ ඔහු නැති වෙනකොටත් ඔහු වාදනය කරපු චෙලෝ එක තමයි. ඉතින් ඔය විදිහට බලනකොට අර එහෙම තව ඉහළ ගමනක් තව යන්න ඕනෑ කියන අවශ්‍යතාවය සහ ඒ පෙළඹවීම එතුමා ගාව තිබුණා. චෙලෝවත් එක්ක මෙතුමාගේ තිබෙන දක්ෂතාවයන් සෝම්පාල් රත්නායකගේ දක්ෂතාවයන් අපිට හුඟක් ප්‍රසංගවල හුඟක් තැන්වල එකතු වෙලා තිබෙනවා. විශේෂයෙන් ඔබතුමාගේ සාප්‍රසංග එක වෙනම අපි කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ හැම තැනකදීම මේ චෙලෝවේ නාදය ලංකාවේ සංගීතය සිසාරා දොයිනිත වෙනවා. ඒක තමයි විශේෂත්වය. දැන් වික්ටර් රත්නායක මහත්මයාණනි ඔබ ඔබේ සහෝදරයා විසින් නිර්මිත ගීතයක් ගායනා කළ යුතු අවස්ථාව. මම ඒ වෙනුවෙන් තෝරාගත්ත ගීතය තමයි යසෝදරා වේවා ඔබ යසෝදරා වේවා කියන ගීතය. ප්‍රේමකීර්ති අල්විස් රචනා කළ. මම කැමතියි මේ නිර්මාණාත්මක පැත්ත ගැන චුට්ටක් කතා කරලා මේ ගීතය ඔබ ටිකක් මුමුණනවා නම්. ඇත්තම සෝමපාල මම හිතන්නේ මේ අද තමයි මම දැනගත්තේ ඔහුගේ මේ පුතාගෙන් මේ අපේ කෝසලගෙන් මේ චිත්‍රපට 200කට වඩා සංගීතවත් කරපු සංගීතඥයෙක්. මම හැබැයි ඔහුගේ එකම චිත්‍රපටයකටවත් සින්දු කියලා නැහැ. ඒ මොකද එහෙම දෙන්න විහිං කතා කරගෙන කරගත්ත සම්මුතියකට ආපු දෙයක් නෙවෙයි ඒක. කෙසේ හෝ ඒක සිදු වුණේ නැහැ. නමුත් ඔහුගේ පළවෙනිම චිත්‍රපටය තමයි ගෙවන්ත අර්ථසාත් මහත්මයා කරපු දුටු ගැමුණු කියන චිත්‍රපටය. ඒක කාටූන් චිත්‍රපටයක්. අන්න ඒකේ ගීතයකට මාව අරගත්තා. ඊට පස්සේ ඉතින් වෙනත් චිත්‍රපටි වලට නම් මාව සම්බන්ධ කරගත්තේ නැහැ. ඉතින් ඒක මම ඔහුගේ දුර්වලකමක් හැටියට කියනවා නෙවෙයි. එහෙම අවශ්‍යතාවයක් උනේ නැතුව වෙන්න පුළුවන්. මටත් වඩා ජනප්‍රිය සුප්‍රසිද්ධ ගායක ගායිකාවොත් එක්කලා ඔහු චිත්‍රපටවල වැඩ කරේ. නිර්මාණ කරලා තියෙනවා. ওই යසෝදරා වේවා ගීතය ගැනත් මට පොඩ්ඩක් කියන්න ඕනේ. මට ළමයි 4 දිනක් එක්කෙනෙක් නැති වුණා. ඒ 3 දෙනාම අරන් මං ගියා මාරවිල පදිංචියට. අම්මලා ළඟට. ඒ ගියලා මෙයා අයියලා ගෙදර වැඩිපුර හිටියේ. වික්ටර් අයියලා ගෙදර. ඔය ප්‍රෝග්‍රෑම් එකට සින්දුව කරලා එදා රෑ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මට කිව්වා අද ලස්සන සින්දුවක් කරා. ඒ සින්දුව මම කියද්දි ඔයා ගැන හිතලා වික්ටරය කියන්නේ ඇති චිත්‍රක ගැන හිතලා කිව්වා. ප්‍රේම ලියලා තියෙන කියලා. මට අද වගේ මතකයි මට හිතෙන හැටියට ඒක 79 හරි 78 හරි අවුරුද්දේ තමයි ඒක කරේ. යසෝදරා
විසමසාවුණු විසසිත පොල කරනා ඇයමා එනතුරු කෙමිදුලරිඳ මගබලනා යසෝදරා වේවා යසෝදරා වේවා යසෝදරා ඇත්තටම ආචාර්ය වික්‍රමරත්නායකයන් යසෝදරා වේවා ගීතය ගායනා කරනකොට අපි පුදුමාකාර අපි කියන්නේ අර මනසින් ඒ ගීතය තුළ මතුවෙන අර්ථ උද්දීප්තිය පිළිබඳ මෙනෙහි කරමින් සිටිය හැමෝගෙටම ඉන්නවනේ බිරිඳක් නේද? ඒ බිරිඳගේ තිබෙන ප්‍රේමාන්විත බව, ඇයගේ සැනසුම මේ ගීතය ඇතුලේ කතා කරනවා. ප්‍රේමකීර්ති අල්විස් මේ ගීපද රචනය. ඉතින් ඇත්තටම මේ අර ඔබ ගායනා කරපු පද පෙළියටත් වඩා මම නම් කැමති අවසාන මේ අන්තරා කොටස් වලට එහි කතා කරනෝනේ මා ජීවත් වන තුරු මගේ තනි නොතනිය මකනා ලෙව් තුල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා කියලා. කොයිතරම් අපූර්වද. දැන් නිවි සැනසෙන සොරයක් වික්‍රමරත්නායකයන්ගෙන් මතු කරගෙන එහි අර්ථ උද්දීප්තිය උදෙසා සංගීතය භාවිතා කරගෙන අර තමන්ගේ පුද්ගලික තමන්ගේ හදවතේ තිබෙන ආදරය පොලාපයින්ට ඉඩ දෙන මේ වගේ නිර්මාණකරුවෙක් පිළිබඳ පියතුමා අපි අර හැඟීම කියන මුසුවෙන් මීට වඩා කතා කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මම ඇත්තටම කැමති වචනයක් යොදන්න සෝමපාල රත්නායක කියන මේ අද්විතීය සංගීතඥයා ගැන. නොපෙනෙන පදනම, නොපෙනෙන අත්තිවාරම කියලා අපි කියමු. එතකොට අපි හැමෝම දන්නවා සංගීත භාණ්ඩ සියල්ලක්ම හොඳින් මුසු වෙනකොට අප ආචාර්ය වික්‍රමරත්නායකයන්න් සමහර විට ඒ ගැන සාක්ෂි දරයි. සෑම සංගීත භාණ්ඩයක්ම මුසු වී එයට අත්තිවාරම ශක්තිය සපයන්නේ අර චෙලෝ එකෙන් නැගින සෞම්‍ය අර බේස් හඬ ඒ මත තමයි රඳා පවතින්නේ. ඊටම ශක්තිමත්. මම හිතන්නේ මේ සෝමපාල රත්නායකයන්ගේ හදවත තුල තියෙන ඒ අධ්‍යාත්මය තමයි මම හිතන්නේ ඔහු එවැනි සංගීත භාණ්ඩයක් තෝරා ගන්නටත් හේතුව වෙන්න ඇත්තේ කියලා මම හිතනවා. එතකොට විශේෂයෙන්ම මෙතනදී සඳහන් කරන්න ඕන අප සෝමපාල රත්නායක මැතිඳුන් කොළඹ බොරැල්ලේ අනාගත පියතුමන්ලා පුහුණු කරන දෙව්සත් හලේ සෝමපාල රත්නායකයන් අවසාන අවුරුද්ද වෙනකම්ම ඔහු ජීවත් වෙච්ච ආසන්න වශයෙන් වසර 10ක් වගේ ඒ දෙව්සත් හල් සිසු දරුවන්ට සංගීත අධ්‍යාපනය ලබා දුන්නා. ඔහු විශේෂයෙන් මතු කරපු දෙයක් තමයි පුනා සතත අභ්‍යාසයේ ඇති වැදගත්කම. මම හිතන්නේ ඔහුගේ ජීවිතයේ සංගීත අධ්‍යාත්මයෙන් ගලා ආපු මහා පුදුමාකාර ගුණයක්. ඒ ගුණය තමයි ඔහු බෙදුවේ අධ්‍යාපනයක් හැටියට. මම හිතන්නේ සමස්ත සංගීත ඉතිහාසයේම ඔහුගේ ආචාර්ය වික්‍රමරත්නායකයන් හරියටම කිව්වා වගේ ඔහු ලැබපු පරිචය ජීවිතේ අකුරු වලින් නෙමෙයි නමට ඉස්සරහින් යෙදෙන නමුත් ජීවිතයෙන් ඇසුරෙන් ලද පරිචයෙන් ඔහුගේ මේ සංගීත අත්තිවාරම කියන ඒ අධ්‍යාත්මය ඔහු තුල තිබුණ ඔහු ඉගැන්වුවා. ඒ ඊ타මත්ම පුදුමාකාරයි අපි මෙනෙහි කරනකොට. හදවතකින් තව හදකට නොපෙනෙන හුයක්සේ කෙරෙන ගනුදෙනුවක්. ඒක හරි වටින දෙයක්. කොසල මේ මම අහලා තියෙනවා ඔබේ තාත්තා අප සමග කියලා තියෙනවා. ඔය වික්‍රමරත්නායකයන්ට මේ යසෝදරා වේවා ගීතය නිර්මාණය කරලා ගෙදර ගිහිල්ලා ඔබේ බිරිඳට කිව්වලු ඔබේ මවට කිව්වලු මේ ලස්සන සින්දුවක් කළා මට ඔයාව මතක් වුණා කියලා. ඒතකොට එතන තියෙන බැඳීම ගැන
ඒ කියන්නේ තාත්තා සහ ඔබේ අම්මා අතර තිබුණු බැඳීම ගැන. ඔව්. ඒක හිතලුවක් නෙමෙයිනේ. ඒ පිළිබඳ මහා අර්ථකථන ඔබට දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. මම කැමති ඒවා ටිකක් කතා කරන්න. ඇත්තෙන් මේක හරිම සුන්දර බැඳීමක්. සමහරක් වෙලාවට කෙනෙක් මේ කියන දෙයට කැමති වෙයිද අකමැති වෙයිද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා මේකේ සුන්දරතාවය මතු කරන්න මේක මම අතීතයෙන් ඇදලා ගත යුතුයි කියලා. එවකට බොහෝ සංගීතඥයෝ මත් පැන්වලට ලොල්. මගේ තාත්තත් මම හිතනවා මහප්පත් ඒ කාලේ වචනයෙන් කිව්වනම් හොඳ බොන්නු. මම හිතන්නේ අපිට හැරෙන්නවත් බැරි විදිහට. මම සමාව ඉල්ලනවා ඇත්තටම මේ වරදක් කියන්න නෙවෙයි මම හදන්නේ. නමුත් මෙහෙම තාත්තා බීලා ආපුවාම ඒ කාලේ නම් අපිට හරි කරදරයක්. හැබැයි අද ඒ හඬ ඇහෙනවා නම් මං හරි ආස කරනවා. තාත්තා කෑ ගහනවා බීලා මායි කියලා. ඉතින් මායි කියන්නේ අම්මට. අම්මගේ නම මායා. කිසිම දවසක මම දැකලා නැහැ අම්මා අම්මට මෙහෙම කෑ ගහනකොට. බොහෝ තැන්වල මම දැකලා තියෙනවා එහෙම බීලා ගෙදරට ආපුවාම මේ මොන කරදරයක්ද? එහෙම නැත්නම් වතුර බාල්දියක් කරන් ගහයි. ඒ වගේ දේවල් නිසිද්ධ වෙන්නේ. නමුත් මගේ අම්මා තාත්තව ටිකක් කෙලින් ඉන්න පුළුවන් නම් පුටුවක වාඩි කරනවා. බැරි නම් ඇඳේ හාන්සි කරනවා. ඒ කරලා කවනවා. පොනවා. ඒ තරම් ලොකු බැඳීමක් ඒ දෙන්න අතරම තිබුණා. තාත්තත් ඒ වගේම ජීවිතේ සෑම අවස්ථාවකම මේ මායාව තමයි හොයාගෙන ආවේ. මේ මායා ළඟම තමයි හිටියේ. මේ මායා හදපු පරිසරය තුල තමයි මේ සංගීතය මෙහෙම තැනකට යාගේ එන්නේ. ඇයි යා හදලා දෙනවා මේ පරිසරය. පීතුමා කිව්වා වගේ අම්මා තාත්තගේ ජීවිතේ කියන්නේ මියුසික් නොටේෂන් නොලිව්වාට එහෙමත් නැත්නම් සංගීත භාණ්ඩයක් වාදනය නොකරුවාට ඇයත් සංගීත ගුරුවරියක්. නමුත් තාත්තට මේ වපසරිය හදලා දෙනවා වටපිටාව හදලා දෙනවා මේ වැඩ කටයුතු කරගෙන යන්නට. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මට අදාන ආගමේ හැටියට දෙවියන් වහන්සේ මට දුන්නු විශේෂ දීමනාවක් තමයි සෝම්පා රත්නායක කියන්නේ. ඒ වගේම මම ඉස්සර හිතුවා වික්ටර් රත්නායක කියන්නේ අපේ පරම්පරාවටම ලැබිච්ච විශේෂ දීමනාවක් කියලා. අද ඒ වගේම මට හිතෙනවා මෙයත් එහෙමම තමයි හිතනවා මම එහෙම. මේ අපි ඉතාම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ අවුරුදු දැන් 39 වෙනි අවුරුද්දමයි. කොච්චර බාධා කරදර මොනවද තිබුණත් ඉතාම සාර්ථක ජීවිතයක් අපි ගත කරන දරුවෝ හුඟක් හොඳින් හදාගත්තා. හොඳට ඉන්නවා. මට හරිම ආදරේ ළමයි ටික. ඒක තමයි මට කියන්න තියෙන අන්තිම දේ. වික්ටර් රත්නායක මහත්මයා මේ දෙදෙනා මුණ ගැහෙන්නේ රජයේ සංගීත විද්‍යාලයනේ. ඔව්. ඒතර ඉස්සර කතාවකුත් තිබුණානේ මේ කොණ්ඩේ බඳපු අයට කියන්නේ සෝම්පාල. එයාගේ නෝනාට කියන්නේ මාගරට්. එහෙම කතාවක් තිබුණා. ඒක හරියටම හරි ගිහිලා තියෙනවා. මොකද ඔව් කොසලගේ අම්මගේ නම මාගරට්. මාගරට් මායා දුන්නේ. ඉතින් මෙයා සෝම්පාල රත්නායක. ඔයාට සෝම්පාල කියලා නමක් මම හිතන්නේ තාත්තා කියන්නේ නම් මේ එයාට හීනෙන් කවුද හිතවතෙක් කවුද කිව්වයි කියලා. ඔව් මේ නැත්තම් එයාගේ නම විල්සන් රත්නායක. සෝම්පාල කියන්නේ මැද්දට එක්කහුව කරලා තියෙන්නේ අර හීනෙන් එයාට හිතවතෙක් හෝ කමක් හරි එහෙම කියපු කතාවක් තමයි කියන්නේ. ඒ නිසා තමයි සෝම්පාල යොදාගෙන තියෙන්නේ. සෝම්පාල කැලේ යොදාගෙන තියෙන්නේ පහු කාලේ. දැන් අපි ඊළඟට මේ වැඩසටහනේ සෝම්පාල රත්නායකයන්ගේ දැන් මේ ජීවිත කතාවේ ගොඩක් දේවල් ආවා. නමුත් අපි අර චිත්‍රපට 200ක් විතර සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ අපේ තැනකට එන්න ඕනේ කතා කරන්න. ඒකට අපිට ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන් ඊළඟ ගීතයත් එක්ක. හැබැයි මේ ගීතයට යන්න ඉස්සෙල්ලා අපිට මේ සිනමාවේ මහා දැවැන්තයොත් එක්ක තිබුණු ගනුදෙනුව පිළිබඳ කතා කරන්න වෙනවා කෝසල. එතනදී ගාමිණී පොන්සේක මහත්මයාගෙන් පටන් ගත්තාම වටින පිරිසක් ඉන්නවා. මම හිතන්නේ ටයිටස් තොටවත්තයන් ගාමිණී ෆොන්සේක මහත්තයා සියලු දෙනාම ඇත්තටම හිටියා. නැහැයි කියන්නේ කෙනෙක් හිටියේ නෑ. ඉතින් එතකොට මේ අය අතරේ තාත්තා මේ මට මතකයේ විදිහට චිත්‍රපටි 200කට වැඩිය සංගීත අධ්‍යක්ෂණයෙන් සහ වාදකයෙක් හැටියට තාත්තා ඉන්නවා.
ඉතින් මෙතනදී බොහෝමයක් චිත්‍රපට ගීත ඉතා ප්‍රසිද්ධ ඒවා සහ මම කියන්නේ සම්මාන වලට භාජනය වූ ගීතත් ඒ අතර තියෙනවා. ඉතින් ඒ වගේ මේ ගීත ගායනා කරනවා ලංකාවේ හිටපු ජෝතිපාල වගේ ගායකයෝ. මහපගුව ඇත්තරම එක චිත්‍රපටයක විතරයි ගීතයක් ගායනා කරේ කියලා. නමුත් ඒ අරුණාම අමරදේවයන් ගායනා කරනවා. නන්දා මාල්නී ගායනා කරනවා. මේ ඒ කියන්නේ මහා පෞරුෂයන් සියලු දෙනාම තාත්තගේ සංගීතයත් එක්කලා ඇත්තටම ඉන්නවා. ඇත්තටම දැන් ලංකාවේ මේ සිනමාවේ පස්වෙනි මණ්ඩලයේ ආරම්භණයෙන් පස්සේ මුල්ම චිත්‍රපටය වෙන්නේ දුටු ගැමුණු. ඊට පස්සේ හඳයා උතුමාණනි මේ ආදී වශයෙන් නේද චිත්‍රපට ලයිස්තුවක් අපිට මේ එකතු වෙනවනේ ඔය කියන කාරණාවන්. උතුමාණනි පෙරලිකාරයෝ එතකොට සාගරයක් මැද කොටිවලිගේ නොමියෙන මිනිසුන් ඒ හැම තැනකදීම ඉන්නේ සෝම්පාල් රත්නායක. හැබැයි අපේ පුංචි දරුවන්ට අපි පොඩි කාලේ ඉඳලා අපි ලොකු වෙනකොට අර මතක රැහක් වගේ කියන්නේ ඒක ඇත්තටම අර නොපෙනෙන ලණුවක් වගේ මතකේ අපි අදටත් ඉන්නවා. කවුද දැන් ලොක්කු අපිමයි දැන් ලොක්කු කියලා අපි තාමත් පුමුණනවා. මේ කතාවේ උද්දීප්තිය හඳයා චිත්‍රපටයේ. හඳයා චිත්‍රපටයේ ගීත දෙකක් අපේ මතකේ නැදෙනවා. සිංගිති ලොවේ සුරතල් හඳයා කියන ගීතය අපේ මතකයේ තිබෙනවා. ඒ වගේම කවුරුදු දැන් ලොක්කු අපිමයි දැන් ලොක්කු කියන ගීතයත් ඒ වගේම අපේ මතකයේ තිබෙනවා. මේ රූපරාමු අපිට අතීතය සිහි ගන්නවා. කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ ඔක්කොම අපි ලොක්කෝ සතුරු බලේ ගියා කැලේ අපේ බලේ සමගි බලේ සතුරු බලේ ගියා කැලේ අපේ බලේ සමගි බලේ ලොක්කෝ අපි අද ගමට ලොක්කෝ අපි හෙට රටට ලොක්කෝ අපි අද ගමට ලොක්කෝ අපි හෙට රටට පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් සැටේ සූස් කෑවනේද ගම්මිරිස් සැටේ පුංචි උනත් හරිම සැර ගම්මිරිස් සැටේ
කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ ලොකුම බලේ සමගි බලේ කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ සතුරු බලේ ගියා කැලේ අපේ බලේ සමගි බලේ සතුරු බලේ ගියා කැලේ අපේ බලේ සමගි බලේ ඇත්තරම දැන් කවුරුදෝ දැන් ලොක්කෝ කියන ගීතය ඇහෙනකොට මේ සිනමා ගීත ආකෘතීන් පිළිබඳ මගේ මනසේ දෝංකාරය දෙනවා. දැන් එතනදී අපිට ඇත්තටම ගායනා කරගන්න තිබුණා නම් හොඳයි කියලා තිබුණා. පණ්ඩිත අමරදේවයන් ගායනා කරපු කෝසල නේද? මිහි පිට අගලක් නොමැති හිමි නැති මිනිස්සෙක් තනයි මාලිගා අහසේ. ජීවිතේ ගාමිණී පොන්සේක මහත්මයාගේ නොමියන මිනිසුන් චිත්‍රපටයේ එතුමා ලිව්ව ගීතයක්. හරි ලස්සනට තනු නිර්මාණය කරලා අමරදේවයන් ලවා ගායනා කරලා තිබුණා. ඒවත් අපි මේ වැඩසටහන මතක ආවර්ජන හැටියට එකතු කරනවා. මේ රූපරාමු ඒට ඔබට වැදගත් වෙයි. අපි දැන් එතනින් භාවිතයේ ඇසුරේදී සෝම්පාල් රත්නායකයන් නිරන්තරයෙන් ඇහැ දුටු තැනට යොමු වෙන්න සූදානම්. ඒ තමයි ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගය. 1973 ආරම්භයේ සිට එතුමා ජීවත් වෙලා ඉන්න තාකල්ම ඔහු චෙලෝ වාදකයෙක් විදිහට සහභාගී වුණා. මම කැමති මේ අත්දැකීම ප්‍රසංගයේ ආරම්භයේ ඉඳලා බෙදාගත්ත විදිය සැකවින් ඔබතුමා විස්තර කරනවා. ඒකයි සුරේ මේ ප්‍රසංගය ගැන කතා කරන්න ගියොත් මුගාත්මිකට කතා කරන්න වෙනවා. වෙනම තැනකට යන්න වෙනවා. කොහොම වුණත් මගේ මලයාගේ දක්ෂතා දිහා බලපුවහම මට හිතෙනවා මෙහෙම දෙයක්. දැන් සංගීතඥයා කියලා කියන්නේ එහෙම නැත්නම් විශේෂයෙන් චිත්‍රපට සංගීතඥයා කියලා කියන්නේ. කියපුවහම මේ දැන් අපි වුණත් නිතරම සංගීතයේ පිටපත් කරන්නේ සාරේගාමා පාදානී කියන සප්තස්වරේ අනුව තමයි අපි ඒවා ප්‍රස්ථාරගත කරන්නේ. දැන් ලොකු වාදක කණ්ඩායමක් ගත්තොත් ඒ වගේ තියෙනවා දැන් ට්‍රම්පට් තියෙනවා, ක්ලැරිනට් තියෙනවා, ඕබෝ තියෙනවා, බැසූන් තියෙනවා. ඒ වගේම ටියුබා කියලා පිමින ලොකු විශාල භාණ්ඩ බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට් කියලා කියන්නේ ඒවට. ඒවා තියෙනවා. එතකොට මේ සෑම භාණ්ඩයකටම මේ සරිගම පදනේ දීලා අපිට වාදනය කරවන්න බෑ. ඒවාට උචිත විදිහට වෙනම ස්වරලිපි ලියන ක්‍රමයක් තිබුණා. ඒක මේ බටහිර සංගීතය පිළිබඳව මම හිතන්නේ අපේ පියතුමාට මේ මටතරා දැනුමක් ඇති කියලා. දැන් උතනදී මේ වික්ටර් රත්නායක මහත්මයා ආර්.ඒ. චන්ද්‍රසේන මහත්මයාගෙන් ලැබුණු ඥාණය පිළිබඳවත් මම හිතනවා හරි වැදගත්. සහතිකෙන්ම. ඊටත් වඩා දෙයක් තව අපි ඒ ආර්.ඒ. චන්ද්‍රසේනයන් සහ ඒ මැතිණිය දෙන්නාම අද නැහැ. අපේ සෝම්පාල් රත්නායකට බටහිර සංගීතයේ ස්වරලිපි ලියන ක්‍රමය කියලා දුන්නේ ශ්‍රේයානි චන්ද්‍රසේන. එහෙම නැත්නම් ආර්.ඒ. චන්ද්‍රසේනයන්ගේ බිරිඳ. ඉතින් මේවා එතුමා මතක් කරා ඉන්න කාලේ ඒ කියන්නේ මේ එහෙම හැම සංගීත භාණ්ඩයකටම අවශ්‍ය ඒ අර ඉරි පහක් උඩ ලියන සංගීත ක්‍රමයක් ලියන ස්වර ලියන පිළිවෙලක් ඒ ඕනෑම භාණ්ඩයකට සංගීතය ලියලා දෙන්න එහෙම නැත්නම් ඒ
ස්වර පිටපත් කරලා දෙන්න සෝමපාල රත්නායක දන්නවා. සහතිකෙන් මම දන්නෙත් නැහැ. ඒක මේ මගේ අඩුවක් හැටියට මම කියනවා නෙවෙයි. සමහරවිට අඩුවක් තමයි. නමුත් ඊට වඩා බටහිර භාණ්ඩත් එක්කලා ඒ ඇසුරු කරන්නට පුළුවන් ඒ වාද්‍ය භාණ්ඩයට අවශ්‍ය ස්වර ලිපි සකස් කරන්නට පුළුවන්, දී පිටපත් කරන්නට පුළුවන්. ඒවා හාමනි එහෙම නැත්නම් ඒවා සංවාදනයමය විදිහට ලියා පිටපත් කරන විදිය මේ සියලු දේ සෝමපාල දැනගෙන හිටියා. ඉතින් ඒ වාගේ දැනුමත් එක්කලා ඔහු ලැබූ පරිචය මම හිතනවා උගාක් වැඩි කියලා. දැන් ඔතනදී වික්‍රම් නායක මහත්මයා සෝමදාස ඇල්විටිකල සූරීන් සමග එතුමා වාදනයට සහාය වෙනවනේ. එතකොට කේමදාසයන් සමග එකතු වෙනවනේ. මේ වාගේ තිබෙන වෙනස්කම් කොහොමද හඳුනාගන්නේ? ඒ වගේන් ඔහු ගත්ත ඥාණය ඔබ දැනුවත්ද? මම හිතනවා ඒ අසුරෙන් ගොඩාක් දේවල් ඔහු ලබා ගත්තා. ඒ වාගේ විපාක හැටියට තමයි මම මෙයාගේ තනු නිර්මාණ තුල දකින්නේ. සාමාන්‍යයෙන් අපේ අර කවියාර හෝ එහෙම නැත්නම් අපේ තියෙන ගැමි සංගීතයේ එන හඬවල් එතුමා ආభాස කොට කියන තියෙනවා. නමුත් ඊටත් වඩා බටහිර සංගීතයේ මම හිතන්නේ බොහෝ දේවල් ඔහු ලබාගෙන තියෙනවා කියලා. ඒවා සංකලනය කිරීමෙන්, ඒවා සම්මිශ්‍රණය කිරීමෙන් මම හිතන්නේ සෝමපාලගේ නිර්මාණ හුඟක් අලංකාර වෙලා තියෙනවා කියලා. කොහොම හරි අවසානයේ ගුවන්විදුලි වාදක මණ්ඩලත් එකතු වුණා. සෝමපාල රත්නායකයන්. ඔව්. නේද? දැන් චෙලෝ වගේ භාණ්ඩ එක්තරා යුගයකදී ගුවන්විදුලිය ප්‍රතික්ෂේප කරපු භාණ්ඩනේ. ඒක තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ඇත්තම තිබුණේ නැහැ. සෝමපාල රත්නායකයන්ගේ නිර්මාණ ගොන්න අතරතුර මිල්ටන් මල්ලවානච්චි ළඟ නවතින්න පුළුවන් ඊටාම අපූර්ව සාධක අපිට මතුවෙනවා. කේඩිගේ ධර්මවර්ධන රචනා කරන ලද ඔබ වෙනුවෙන් මා ගැයුගී පෙරදා යලි ඔබ සමන්නේ නොබැඳී නොගැලී සුළඟේ මිලෙන ගියාවේ කියන ගීතයට සෝමපාල රත්නායකයන් එකතු කරලා තියෙන සංගීත සම්මිශ්‍රණය අපි කතා කළ යුතුම තැනක්. ඒ නිසායි රනිල් ඔබ අවශ්‍ය මෙතෙන්න මේ ගීතය ගායනා කරන්න. යලි ඔබ සාවන
පෙරලා යලි ඔබ සාගනේ නොරදී නොකැති සුළඟේ මිලින උනාවේ සුළඟේ මිලින උනාවේ සුළඟේ මිලින උනාවේ සෝම්පාල රත්නායකයන් ඔහු කරන ලද විශිෂ්ට ගණයේ සංගීත නිර්මාණ සහ ඔහුගේ සංගීත දිවිසැරිය පිළිබඳව අපි මේ කතා කරමින් සිටින්නේ. දැන් ඇත්තටම පෙර ගීතයෙන් පසු මට හිතුණා අපේ සමන් මැක්සිමස් පියතුමා අසලට ඇවිල්ලා ඔබත් එක්ක සංවාදයක දෙන්න. මේක හෘදයාංගම සංවාදයක් මම එහෙම කියන්නේ. දැන් දෙව්සත්හලේ සංගීත උපදේශකවරයා විදියට කටයුතු කරනවා කියන කාරණා. දැන් මුළු මහත් කතෝලික දහමම රිද්මයානුකූලයි. එතකොට මේ රිද්මය හඳුනාගෙන තව කෙනෙක්ගේ හදවතකට කතා කිරීමේ ක්‍රමවේදය සංගීතය භාවිත වෙනවා. මෙතනදී දැන් අන් අයට වඩා සෝම්පාල රත්නායකයන් තුල දැක්ක මෙන්න මේ හෘදයාංගම ගුණය තව කෙනෙකුට මේ සංගීතමය රිද්මයන් ගලා යාමේ ගුණය මම කැමති ඔබතුමන් අපිට පැහැදිලි කරනවා නම්. එක වචනයකින් තමයි මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති හාමනි කියන වචනය. මේ හාමනි කියන වචනය ගත්තම දැන් ආචාර්ය විටරත්නායකයන් දැන් සඳහන් කරා මීට මොහොතකට කලින් බොහෝ ආభాෂයන් ඔහු ජීවිතයට ගත්තා කියලා. සහ ඒ ගත්තු ආభాෂයන් අර දියැලක් ගලන්නා වගේ බොහොම පහසුවෙන් ස්වරලිපි බවට පත් කරන්න ඒ සංස්කෘතින් දෙකෙන්ම බටහිර සහ අපේ පෙරදිග සංගීතයට කිව්වා වගේ ද අපේ මියුසික් ඔකෙස්ට්‍රා එකේ දෙව්සත්හලේ මේ ස්වරලිපි දෙගොන්නම තිබෙනවා. වෙස්ටර්නුත් ලියලා දීලා තියෙනවා මේ ඔරියන්ටලුත් ලියලා දීලා තියෙනවා. මෙතනදී අපේ සෝමපාල ගුරුතුමන් මේ පුළුල් සංගීත පරිචය ඇතුළත මේ හාමනයිසින් හැම විශේෂයෙන් ග්‍රෙගෝරියන් චාන්ට් කියන ඒ විශේෂිත අපේ ශ්‍රද ස්වභාවයේ තිබෙන ගැඹුරුම හෘදයාංගම සංගීත බිහිවීම සහ අපි දේශීය සංගීතයත් එක්ක මුසු කරලා ඔය හැම තිස්සෙම මේ සුසංයෝගය ඇතුලේ අර හාමනි කියන කන්සෙප්ට් එක බිහි කරන්න ඉතාමත්ම පුළුල් ලෙස අධ්‍යයනය කරමින් අපේ දරුවන්ට මේ දේ කියලා දුන්නා. ඒ හෘදයාංගම වෙන්නේ ඔහු හැමතිස්සෙම තම ජීවිතයෙන් ලබපු ඒ පරිචය හැමතිස්සෙම බොහොම සරල තැනට ගෙනල්ලා පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන් සින්දුවක ගීතයක අපේ ඉතාමත්ම හදවත දිනාගත්තු ලස්සන සිංහල ගීතයක් උදාහරණයක් කරගෙන ගීතිකාවක් ගැන හැඟීම කියලා දෙනවා. එතනයි මේ හමුවීම ආශ්චර්යයක් වෙන්නේ සුරේ. දැන් ඔය කතාවේදී කෝසල මට ඔබ ළඟට එන්න ඕනේ. දැන් මට තියෙන මෙතන ගැටලුව අර සංගීතමය පරිචය නිසා ඔහු තමන්ගේ ජීවිතයට විනයක් එකතු කරගත්තා නැත්නම් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගත්ත විනය නිසා විනයවත් සංගීතයක් කළාද කියන කාරණාව. ඔකට මට උත්තරයක් දෙන්න. සෑහෙන බරපතල ප්‍රශ්නයක් ඒක. හැබැයි මම හිතනවා තමන්ගේ විනය නිසා සංගීතයටත් ඒ විනය එකතු වුණා කියලා. මොකද මම කිසිම දවසක දැකලා නැහැ මගේ තාත්තට කේන්ති යනවා. පොඩ්ඩක් සැර කරපු වෙලාවල් තියෙනවා. පොඩි කාලේ අපි වැරදි කරනකොට. නමුත් එයා එහෙම දරදඬු පුද්ගලයෙක් කිසිම දවසක උනේ නැහැ. ආදරවන්ත පියෙක් වුණා. ඉතින් මටත් මගේ නංගිලාටත් මම කිසිම දවසක ඒ කියන්නේ දැකලා නැහැ ඇත්තටම මේ වේවැලකින් ගහනවා. ඒ වගේ දේවල් ඒ කියන්නේ මගේ ජීවිතේ නැහැ. ඒ වුණාට තාත්තගේ කඳුල ඇස් අග තිබ්බ මිනිස්සෙක් නේ. හරියට හරි. ඒ ආදරේ නිසා. ඒ කියන්නේ ආදරෙන් කියලා දෙනවා
මෙන්න මේ දේ මෙහෙම කරන්න කියන එක. ඉතින් ඒක බොහෝ වෙලාවට මටත් වැඩිය පියතුමාගා කිව්වා වගේ මේ දෙව්සත්හල තුල හිටපු ළමයි එයාගේ දරුවෝ වගේ හිටියා. කොටින්ම කියනවා නම් මට මේ වෙලාවේ තවත් දෙයක් කියව යුතුමයි. මහප්පා කිව්වා රුපියල් 50ක් දීලා චෙලෝ එකක් අරන් දුන්නා. ඒ චෙලෝ එක තමයි එයා මුළු ජීවිත කාලෙම අපිට කණ්ඩ දුන්නේ. අපිට හම්බ කරේ ඒ චෙලෝ එක ගහලා. මේ චෙලෝ එක අද මගේ ගාව නැහැ. මේ චෙලෝ එක මැරෙනකොට තව පීතුමෙක්ට දෙනවා. මම අම්මගෙන් ගිහිල්ලා අහනවා අම්මේ මට මේක ඕන. මේ චෙලෝ එක ඕන. මොකද මගේ තාත්තා මට දන්න දවසේ ඉඳන් ඒ කියන්නේ වාදක භාණ්ඩයක් හැටියට පාවිච්චි කරලා හම්බ කරලා කණ්ඩ දීපු චෙලෝ එක මට චෙලෝ ගහන්න බෑ. නමුත් මට ඒක මයි ගාව තියාගන්න ඕනයි කියපුවා අම්මා දෙන උත්තරයක්. නෑ පුතේ තාත්තා මැරෙනකොට මේක ඒ අහවල් කෙනා ගාව තියන්න ඇත්තේ අම්මට කියලාත් නෑ හැබැයි. ඔබට වැඩි ඒක යාට ඕන හින්දා කියලා. මම දැන් මොකද කරන්නේ? එතනදී මම දැක්කා මේ කියපු හික්මීම මේ කියපු සහෘද ගති පියතුමන්ලා පිටින් ඉඳන් අත්දකිනවා මම පවුලේ ඉඳන් අත්දකිනවා සහෝදරයා හැටියට අත්දකිනවා අමුතුම දීපයටක් ගත කරපු මිනිස්සෙක් හැමදේම බැලුවේ හරි නිහඬව නිශ්චලව සමහරක් වෙලාවට කෑ ගැහුවා නම් කවුරු හරි පුද්ගලෙක් චුට්ටක් වෙලාවකින් ඇවිල්ලා කියන ඇයි එහෙම කෑ ගැහුවේ කියලා අහනවා. ඒක අවශ්‍යමද කියලා අහනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට එයාගේ ජීවිතේ කිසිම දවසක ඒ කියන්නේ සංගීත ශාස්ත්‍රයේ මම දැකලා නැහැ තරහකාරයෙක් කියලා කෙනෙක් දැකලා නැහැ. කකුලෙන් අදින කෙනෙක් කියලා දැකලා නැහැ. එහෙම නොවෙන්න හේතුව සමහරක් වෙලාවට මේ සෝම්පාල රත්නායක කියන පුද්ගලයා ජීවිතේ හදාගත්තු ඇවතුම් පැවතුම් වෙන්න ඕන. ඔව් කොතරම් සංවේදීද කියනවා නම් දැන් අපි ඔය තවරවිල වැඩසටහනේ දැක්කා. දැන් ඔබේ තාත්තා අම්මට අම්මා ගැන ආමන්ත්‍රණයක් කරනකොටත් තාත්තාගේ ඇස්වල කඳුළු එනවා. එතකොට අම්මා තාත්තා ගැන කතා කරනකොටත් එයාටත් එනවා. එයාටත් එනවා. ඒකයි මම කිව්වේ ඒ දෙන්න පුදුම ආදරවන්ත ජීවිතයක් ගත කරා. ජීවත් වෙනකන් අම්මා අන්තිමට තාත්තගේ මරණය ඒ කියන්නේ අම්මා තාත්තා මරණ වෙලාවේ මමයි ළඟ හිටියේ ස්පිරිතාලේ. අම්මට ළඟ ඉන්න බැරි වුණා ඇත්තටම. මම ඒ ගැන දුක් වෙනවා මොකද ජීවිතේ හැම දුක හා සතුටෙදීම යාගාව හිටපු අම්මට අවසාන මොහොතේදී ළඟ ඉන්න බැරි වුණා. ඒ කියන්නේ පැයක හෝ දෙකක වෙලාවක. නමුත් අම්මා පොතක ලියලා තියෙනවා අම්මා කතෝලිකෙක්. පුනර්ජීවනයක් එහෙම නැත්නම් තව ජීවිතයක් ගැන අපේ ඉගැන්වීමක් නැහැ. නමුත් අම්මා පොතක ලියනවා කොහේ හෝ හරි ඉපදෙනවා නම් එයාව හම්බෙන්න කියලා. අම්මා පෙව් කිරි කඳුලින් මේලොව මෙතරම් හැඩවුණේ බිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ. මේ ගීතේ විශේෂයි. දයාවිමල වීරයන්ගේ රජදරුවෝ චිත්‍රපටය ජනප්‍රියම චිත්‍රපටයේ විදිහට සම්මාන ලැබුවා. මේ සංගීත අධ්‍යක්ෂණය සෝම්පාල් රත්නායකයන්ගේ. සෝම්පාල් ලීලානන්ද රචනා කරපු ගීතයට සෝම්පාල් රත්නායකයන් සංගීත එකතු කරනවා. ඒ වගේම ග්‍රේෂන් ආනන්දගේ අහන පෞරුෂ යොදා ගන්නවා මේ ගීතේ සාර්ථකත්වය වෙනුවෙන්. ඒ නිසා අධ්‍යක්ෂවරයාගේ සාර්ථකත්වය ඉහළ දමන්න ඇත්තටම මේ සංගීතය අතිශය වැදගත් වෙනවා. සංගීත අධ්‍යක්ෂණය අතිශය වැදගත් වෙනවා. අද අපි සමහරවිට චිත්‍රපටය ගැන කතා කරන්නේ නැහැ. නමුත් චිත්‍රපටයෙන් ගැලවිලා ආපු මේ ගීතය බිලිඳුනේ දරුවනේ ගීතය පිළිබඳ අපි තාමත් මාධ්‍ය තුල අඩු නැතුව කතා කරනවා. ඉඳ හිට අපි ඒවා මුමුණනවා. ඒ නිසායි ඉන්දික ටියනගේ සහෝදරයා මේ ගීතය ගායනා කරන්න ඕනේ. එන්න.
හැඩගුණේ හැඩවෙවි රස පිරිතිරි ලොවක් නලවනසේ රජුන් කරන්නට ඇඬුවාය සීනෙන් පවා හැඩවෙවි රස පිරිතිරි ලොවක් නලවනසේ ඇත්තටම ග්‍රේෂන් ආනන්ද එදා ගායනා කරපු මේ බිලිඳුනේ දරුවනේ ගීතය ඇහෙනකොට රජදරුවෝ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ගැන කතා කරනකොට අපිට එතනින් එපිටට ගිහිල්ලා අර කෝසල මතක් කරපු කාරණා නේද? දැන් කවදාක්වත් එහෙම තෘප්තිමත් කරන්න පුළුවන් මිනිස්සු නෙමෙයිනේ ගාමිණී ෆොන්සේකා. එතකොට ටයිටස් තොටවත්ත. දැන් මේ දෙදෙනාගේ චිත්‍රපට වලින් දක්වපු දායකත්වය. දැන් මගේ අතේ තිබෙනවා චිත්‍රපට ලයිස්තුවක් 1969 හන්තානේ කතාවට වයලින් වාදකයෙක් විදිහට සම්බන්ධ වුණාන් පස්සේ නිල්ල සොයා දුටු ගැමුණු හඳයා පොඩිමල්ලි උතුමාණනි සාගරයක් මැද රිදී තැල්ල සුබෝදා පොඩිරාලාමි සහෝදරගේ කතාව පෙරරිකාරයෝ කොටිවලිගේ මේ ආදී වශයෙන් 90 දශකයේ ගත්තොත් එහෙම සත්‍යග්‍රහණයේ කැලෑකෙල්ල නම්බර 1යි ඔක්කොම රජවරු වරදට දඬුවම් විජේ කුමාරතුංග නේද? හොඳින් නැත්තම් නරකින් හොඳ සෙල්ලම් හිත හොඳ පුතෙක් පාරාදීසේ හිතේ දුකක් නැති මිනිහා. එතකොට ඊට පස්සේ ඔය වාණිජ චිත්‍රපට එනවා චෙරියෝ ඩොක්ටර් ඔබ මට විශ්වාසයි රජදරුවෝ වැලිසුලඟ සූර්යයන් අතර වීර මේ ආදී වශයෙන් මේ ලයිස්තුවේ තියෙනවා අපිට 2016 සිංහා වෙනකම් විස්තර චිත්‍රපට 200කට වැඩි. ඇත්තටම මේ ඒ ලයිස්තුව මමත් දන්නේ නැහැ කවුරුන් විසින් මේ අප්ඩේට් කරපු එකක්ද කියන්න. මමත් හෙව්වා තව තියනවාද කියලා මේකට. මම හොයාගෙන යනකොට තව තිබුණා මේ චිත්‍රපටි 50ක 60කට වැඩිය මේකට ලයිස්තුවට එකතු නොවු. ඉතින් ඇත්තටම එහෙම බැලුවොත් තාත්තා
චිත්‍රපටි 200කට වැඩි ඇත්තට මට හිතන විදිහට 250කට විතර වගේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස දායකත්වය ලැබලා දීලා තියෙනවා. කොයිතරම් පුළුල් වපසරියක්ද? ඔව්. නේද? අර කතාවකට කියනවනේ මේ වික්‍රත්නායක මහත්මයා නේ සිනමා සක්විතිගේ කරේ ගිය මිනිස්සෙක් කියලා. නේද? ඒවා මේ ඉතිහාසයේ සංගීත බොහොම රස තැන්. අපි මේ කතාවේ තව මෑත අතීතයට එමු. මම මේ කියන්නේ වික්‍රත්නායක මහත්මයා කලපලුවාවේ නිවසේ පදිංචිලා ඉන්නකොට සෝම්පාල් රත්නායක මහත්මයාත් ඇවිල්ලා මෙහි නවතිනවා. එතෙන් සිට ඌට තිබෙනවා සංගීත ජීවිතයක්. අපිට කතා කරන්න බැරුව ගියා ඔහුගේ සංගීත විද්‍යාලයේ ජීවිතය පිළිබඳව. ඇත්තටම සංගීත විද්‍යාලය තුල ඔහු ලද්ද පරිචය පිළිබඳව ඔබට කියලා තිබෙන්නේ මොනවද? සංගීත විද්‍යාලයේදී හදාරපු ශාස්ත්‍රීයමය පැත්තට වැඩිය මම හිතන්නේ ඔහු සාමාන්‍යයෙන් භාවිත සංගීතයේ දිහා ගොඩක් අවධානය යොමු කරා. ඒ වගේම ඔහුත් එක්කලා සිටිය හොඳ මිතුරු ටිකක්. මිතුරෝ ටිකක් හිටියා. රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් ජයසේකර, බන්දුල විජේවීර, ආනන්ද වීරසිරි. ඔව්. මේ වගේ හොඳ පිරිසක් එක්කලා ඔහුට මිතුරු ඇසුරක් ගොඩනගා ගන්න. ඔය ඔක්කොම පසු කාලීනව සහ සාප්‍රසංගයේ අත්වල් ගායනාවලට එකතු වුණානේ. ඇත්තෙන්ම සාප්‍රසංගයේ අත්වල් ගායනයේට මට ඔවුන් ලංකොට දුන්නෙත් මේ රෝහණ, එඩ්වඩ්, බන්දුල, ලක්ෂ්මන් ජයසේකර මේ ඔය පිරිස මට කිට්ටු කරලා දුන්නෙත් සෝම්පාලමයි. මට මතක් වෙනවා මාතරාච්චි චිත්‍රපටය කරන කාලේ ඔය සියලු දෙනාම එකට එකතු වෙනවනේ. ඔබතුමා නිර්මාණය කරන සංගීත නිර්මාණය කරනකොට 69 මොන තරම් ඉතිහාසයක්ද මේ දිගහරින්නේ නේද? හරි මේ සියලු මතක සටහන් එක්ක අපි එමු ටිකක් මෑත කාලීනට. ලංකාවේ රූපවාහිනී මාධ්‍යයේ ලිදුටුවෑම් පසුව කෝසල අපි දකිනවා අපි පාසල් සමයේ මේ කාටූන් වැඩසටහන් ටයිටස් තොටවත්ත මහත්මයා උතන වැඩ බාරගත්තෙන් පස්සේ දොස්තර හොඳ හිත හරි හාවා නේද මේ වගේ කාටුන් ලයිස්තුවක් එනවනේ. ඒක කාටුන් කියන්නේ දැන් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනයම් භාෂාවකින් තිබුණු කාටුන් ටයිටස් තොටවත්ත මහත්තයා තමයි ඉස්සෙල්ලාම සිංහල වචන ඩබ් කරලා සහ සිංහල සංගීත එකතු කරලා සිංහල සින්දු එකතු කරලා කාටූන් එකක් බවට අපිට තේරෙන සිංහල කාටූන් එකක් බවට පත් කරන්නේ. ඉතින් මගේ චූටි කාලෙත් මම කියනවා හරි හාවා කියලා මේක බලනවා. ඔව්. මමම අද පිටිපස්ස හැරලා බලනකොට මේක කරලා තියෙන්නේ මගේ තාත්තා. ඒ වගේම අර කිව්වාගේ දොස්තර හොඳ හිත කියන කාටූන් ඒක තිබුණා මම හිතන්නේ මූද මගේ කොට බිමයි නැව මගේ නිවසට තමයි කියලා. ඉතින් ඒක මේ කියන්නේ සිංහල කාටූන් කියන දෙයක් ආරම්භය එන්නේ ඔන්න ඔතනින්. ඉතින් ඒක ඇත්තටම මේ ටයි මහත්තයා කියලා මමත් කියනවා ඇත්තටම ටයි අංකල් කියලාත් මම ඒ දවස්වල ගෙදර ගියාම ටයි අංකල්ගේ අතේ ඉල්ලලා ඉඳ තියෙනවා. ඒතර මම ගොඩාක් පොඩි. මේ ටයි මහත්තයා ඇත්තටම මේ ලංකාවේ ඉන්න මේ දූ දරුවන්ට ගෙනාපු සහ හම්බෙච්ච ආශිර්වාදයක්. ඒ අතරට සෝම්පාල රත්නායක කියන මගේ තාත්තට ලැබුණ අවස්ථාව මේකේ මූලිකත්වය අරගෙන මේ ටයි මහත්තයාත් එක්කලා මේ ටික ඔක්කොම කරන්නේ. මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි.
ඉස්සර වගේම අපි අදත් රස විඳිනවා. ඒ නිසා ඒවට නිර්මාණ දායකත්වයේ ලැබපු ඔබේ පියත් සදාතනික ශිල්පියෙක් ඒ ශේෂ්ත්‍රයන් තුළ දක්වපු දක්ෂතාවත් එක්ක තමන්ගේ අම්මගේ එක බඩවැල කඩාගෙන ආපු ළඟම සහෝදරයෝ දෙන්නා වන වික්‍රත්නායකයන් සහ සෝම්පාල් රත්නායකයන් අපිට විශේෂයි. ඒ නිසා මම කැමති වික්‍රත්නායක සූරීනි මේ වැඩසටහනට අර මහාචාර්ය සුනිලා රත්නයන් රචනා කරපු අරුන්දති තාරකාවසේ දිලී දිලී නුවන් පෙතේ කියන ගීතය කොටසක් හරි මුමුණන්න මේ වගේ වෙලාවක් කරගනිමු කියලා. මොකද අපිට තව චූටි කාලයයි තියෙන්නේ මේ සුන්දර රස මණ්ඩපේ රැඳී සිටින්න. අපි අවස්ථාව කරගනිමු. හොඳයි. අරුන්දති තාරකාවසේ දිලී දිලී නුවන් පෙති විදා බලා නොව මැලි මැලි රහස්පති මැනින් යොවුන් සිත් බැඳී බැඳී දවස්පති රුවින් සිනාසේ නැගී නැගී වෙරළ සමීපේ මින් සමුදායයි ගමින් ගමට නිල්වන් වැව්යායයි සිරිලක දසනු දිස්වා එකහියයි ලක්වැසිය වී අද ඉරපායයි අරුන්දති සෝම්පාල රත්නායක අපි මේ කතා කරන මාතෘකාවේ සංගීතමය විෂය විතරක් නෙමෙයි තියෙන්නේ කියලා මට දැන් ටික ටික අවබෝධ වෙනවා. මොකද සෝම්පාලයන්ගේ ජීවිත අවබෝධයත් එක්ක අපි ඊට වඩා මහා ගැඹුරෙන් මේ මිනිහෙක් හැටියට මේ පොළොවේ ඉපදුනා නම් ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව සපත කරනවා. පියතුමනි මම අහලා තියෙනවා සෝම්පාල රත්නායක මහත්තයා සල්ලි වලට වැඩ කළේ නැහැ කියලා. වැඩේ හරියට කරලා දුන්නු දෙයක් ගත්තා කියන එක. මෙන්න මේ සැනහීම අද සමාජයේ අපිට කොයිතරම් දුරට දක්නට තිබෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. නමුත් මම කැමතියි මේ අවසාන අවස්ථාවේ සෝම්පාල් රත්නායකයන්ගේ ජීවිතය තුළින් ගත්ත මනුස්සකම අපේ සමාජයට කොච්චර වැදගත්ද කියලා චුට්ටක් කියලා දෙනවා. පොඩි උදාහරණයක් එක්කම ඒ ගැන කතා කරොත් සුරේ මට මතකයි මම රෝමේ ශුද්ධ සංගීතය හදාරන කාලේ මේ සෝම්පාලසගේ අවසාන CD සංගත තැටිය අපි නිර්මාණය කරේ. ආචාර්ය වික්‍රත්නායක මහත්මාණන් ඉතාමත්ම නිර්ලෝභීව ඒ CD තැටියට මුදල් අය නොකරම ගායනා කරා. ඒකත් ඉතාමත්ම ස්තුතිපූර්වකව ගෞරවයෙන් යුක්තව මතක් කරනවා. මෙතනදී මේ මුළු සංගත තැටියේම නිර්මාණ ඉවර වෙලා මම ලංකාවට ආපු වෙලාවේදී මේ හැම මියුසික් නෝටේෂන්ස් හැම ස්වර ලිපි හැම එකක්ම වියහියදම් ගිය හැටි හැම එකක්ම નિયમિત විදිහට ලොකු ෆයිල් එකක් සකස් කරලා මට ඒක ලබා දුන්න සෝම්පාලසගේ භාර්යාව. මෙතනදී මම දකින්නේ මේ විනය ඔබ හරියටම කිව්වා වගේ සංගීත ක්ෂේත්‍රය තුල තිබිය යුතු මේ විනය සංයමය මෙතුමාගේ ජීවිතය තුලයි තිබුණේ. ජීවිතය තුල තිබිච්ච මේ විනය අපි හැම ක්‍රියාවකින්ම අත්දැක්කා එතුමන් තුලින් එතුමන්ගේ ජීවිතේ.
විශේෂයෙන් මාත් එක්ක මෙහෙම කතා කර කර ඉන්නකොටම කියලා තියෙනවා සල්ලි ඉස්සර කරගන්න හොඳ නැහැ කියලා. එතකොට අර ගණන් හිලවගෙන අපි අහනවනේ කොහොමද මේක නිර්මාණය කම්ප්ලීට් වෙනකොට සල්ලි ඉස්සර කරගන්න හොඳ නැහැ. මේ වචනය ඒ වචනයම ඇති ඔහුගේ තියෙන අධ්‍යාත්මය තේරුම් ගන්න. ඔබ නිවැරදිව කිව්වා වගේ. ඒ වගේ මිනිස්සෙක් මේ සෝමපාල රත්නායකයන්. ඔහුත් එක්ක ඇසුරෙන් ඉගෙනගත්තු බොහෝ දේ තිබෙනවා. අද කාල වෙලා මදි මං හිතන්නේ සුරේ කතා කරන්න. නමුත් ඔබ කිව්වා වගේම සංගීත සම්ප්‍රදායක් ගැන හදාරන්න ඕන මේ පෞරුෂත්වය ගැන හරියටම අපි දැනගන්න නම් කියලා මම හිතන්නේ. පොහොසත් සංගීතවේදියෙක් තමයි සෝමපාල රත්නායකයන්. අනිවාර්යෙන්. මේ වාක්‍යෙත් එක්ක කෝසල් මම ඔයාගාවට එනවා. හේතුව දැන් සල්ලි වලට වැඩ කළේ නැහැ කියලා තියෙනවනේ. ඔව්. මගේ අතේ තියෙනවා චිත්‍රපට 200ක ලයිස්තුවකුත්. ඔව්. එතකොට වැඩේ හරියට කරලා දෙන දේ ගත්තා කියලා කතාවකුත් තියෙනවනේ. ඔව්. එතකොට වැඩේ හරියට කරලා දෙන දේ ගත්තාම නිසි ඇගීමක් නිෂ්පාදකයන් විසින් සෝමපාල රත්නායකට ලැබුණාද? සුරේ ඇත්තටම ඕකට ඇත්ත කියන්නම් මම. මොකද සෝමපාල රත්නායක අද මෙතන නැහැ. ඒ ඇරුණාම ඒ නිෂ්පාදකවරුන්ගේ නම් මං කියන්න යන්නේ නැහැ. මොකද මං ආස නැහැ කිසිම කෙනෙකුට කළු පැල්ලමක් දාන්න. මට මතකයි මම පොඩි කාලේ එක ෆිල්ම් එකක් කරලා තාත්තා මුහුරත් එක කියන්නේ. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව බලන්න මාවත් එක්කන් ගියා. ඉතින් ගිහිල්ලා බලලා දැන් ඇත්තම තාත්තගේ වෘත්තියනේ මේ ඒ චිත්‍රපටයට මියුසික් එහෙම නැත්නම් ප්‍රොඩියුසර් හැටියට කරන්නේ. ඉතින් මටත් යාන්තම් තේරෙන කාලේ මම තාත්තගෙන් අහනවා තාත්තේ මොනවද ඔයාට හම්බුනේ මේක කරලා? තාත්තා මට පෙන්නනවා අරක්කු බෝතලයක්. මේක කෙනෙකුට අද hina යයි. ඇත්තටම මේක මම මේ දුකෙන් නෙවෙයි කියන්නේ. මම මේක කියන්න හැදුවේ එයා හරි සන්තෝෂයෙන් අර නිර්මාණය කරා. ඒ නිර්මාණය කරලා ඒ මුළු ඒ ටීම් එකම කිව්වොත් ඒගොල්ලොත් සන්තෝෂ වුණා. මොනවාද ඒගොල්ලෝ සන්තෝෂ වුණේ අර විදිහට හරි අහිංසක ලෙස මම කිව්වා වගේ ඒ කාලේ හිටපු ඔක්කොම සංගීතඥයෝ හරි මත් පැනට ලොල්. ඉතින් මේ මත් පැන් තමයි ඒගොල්ලන්ගේ සංගීතයට සන්තෝෂේ බෙදාගන්න තිබුණු මං හිතන්නේ අර මුදල් නෙවෙයි. නමුත් අරක තමයි විවාහාර වෙච්චි දේ. ඉතින් ඇත්තටම කියනවා නම් එහෙම කාලයක් තිබුණා. එහෙම දැන් තාත්තා චිත්‍රපටි 250ක විතර සංගීතය කළා සල්ලි පමණක් හෙව්වා නම් සමහරක් වෙලාවට චිත්‍රපටි 250ක විතර මියුසික් කරන්නේ නැහැ. අතරමඟදී වැටේ. මිනිස්සු දාලයයි. අද මෙහෙම කතා කරන එකකුත් නැති වෙයි සල්ලිකාරයෙක් වුණා නම් ඇත්තටම. එයා මිනිස්සු හම්බ කරපු හින්දා සහ එයාගේ සංගීතය නිසා අද අපි කතා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තව මට මතකයි දැන් නැහැ ඒ පුටු සෙටිය මං හිතන්නේ තිලක් අතපත්තු මහත්තයා ඒ ප්‍රොඩියුසර් කෙනෙක් තාත්තා සල්ලි පස්සේ යන්නේ නැති හින්දා සෝමි මේ උඹ ගණන් කියන්නේ නැහනේ මං උඹට පුටු සෙටියක් කියනවායි කියලා මං කියන්නේ මට දැන් අවුරුදු 30කට හෝ 35කට විතර ඉස්සෙල්ලා අතීතයක් අපේ ගෙදරට පුටු සෙටියක් කියලා තිබුණා. සල්ලි වලින් නෙවෙයි මේ ඇත්තටම මේ තාත්තා විතරක් නෙවෙයි මේ ළඟ ඉන්නවා මගේ මහප්පා. මේ පවුලේ අයගෙන් මම දැක්ක දේ ඒක තමයි. මේ අයට සල්ලි කියන දේ එහෙම ලොකු දෙයක් නෙවෙයි. නමුත් ලොවක් දිනපු මිනිස්සු තමන්ගේ සංගීතයෙන් එහෙම නැත්නම් කටහඬින් අර වාද්‍ය වෘන්දයෙන් එහෙම නැත්නම් වාදකෙක් හැටියට එහෙම ලැබුණු දේවල් බොහෝමයි ඇත්තෙම. අපි මේ සබඳතාවය චිත්‍රපටි සංගීතයටම මෙතනදී එකතු කරගනිමු. මට මතක හැටියට මේක කරුණාරත්න අබේසේකරන් ලිව්ව අවසාන චිත්‍රපට ගීතය හෝ වෙන්න ඕනේ කියලා මහත්තයා ගායනා කරනවා. ඔව්. ඉතින් ජෝති ගායනා කරපු මේ ගීතය මේ වැඩසටහනට අපි එකතු කරගනිමු. ඉන්දික ලියනගේ අපිට මේ සහෝදරත්වය යුතුයකම ඉටු කරයි.
සුභමංගලම් යුග ජීවිතේ වාසනා දෙම්සීන හෙළි සියල්ලෙන් පිරි යහතින් වාසවී දැස සේවා Mangalam Yuga Jivite Asana Dimsina Helini Siyalim Piri पुष्परागे याति वासवी देश से मानवी जय मंगलम शुभ मंगलम युग जीविते वासना देमसीन हेलिवी सियल्लेन पिरी देवा तुमल किना පැටලෙන්න සිව්මැල්ල සුළඟිල්ල විටදී සිටුසේ ගෙන යන්න සැනසිල්ල රණුවිල්ල වෙතටයි පැතුසේ පැටලෙන්න සුළඟිල්ල සිව්මැල්ල විටදී සිටුසේ ඕ ගෙන යන්න සැනසිල්ල රණුවිල්ල වෙතටයි පැතුසේ අන්නේ පූජාසනේ जय मंगलम शुभ मंगलम युग जीविते आसना पेनुसीन हेलिवी सियल्लेन पिरी देवा पतुमल किना जय मंगलम शुभ मंगलम युग जीविते आसना පෙම්සීන හෙළිවි සියල්ලෙන් පිරි ඉපේවා පැතුම් මල් කිනා සෝම්පාල රත්නායකයන් අපට නැති වෙලා අවුරුදු 4කට පස්සේ අපි ආපහු මෙනෙහි කළා මේ ජීවිතේ. දැන් මෙතන සිටින රනිල් මල්ලවාරච්චි සහෝදරයා වික්‍රත්නායක මහත්මයාණන් හරි අපූර්ව කතාවක් කිව්වා. හරියට අපි මේ ජීවිතේ යම් යම් තැන් වලින් පාස් ෆෝවර්ඩ් කළා තැන් වලින් ප්ලේ කරපුවාම අපිට ඇහෙන ගෑලි ටිකනේ අපි මේ තැන් වලින් එකතු කරගෙන මේ කතා කළේ. එතම මේ රනිල් ලැබුවා වික්‍රත්නායකගෙන් මේ ජීවිතේ අපිට පුළුවන් නම් රිවයින් කරලා ඔය කියන තැනට ගිහිල්ලා නැවතිලා ආපහු අතීතයට යන්න මොනතරම් සුන්දර වෙයිද? මම මේ ප්‍රශ්නේ ඔබතුමාට යොමු වෙනවා. ජීවිතේ ආපහු යන්න පුළුවන් නම් මොනතරම් සුන්දරද? සමහර විට මේ විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව දිහා බලපුවාම එහෙම දේවල් වලටත් යන්න පුළුවන් කාලයක් එන්න පුළුවන් සුරේ. මට එහෙම හරියටම කියන්න බෑ අසවල් කාලයේදී මේ මෙහෙම වෙනවා කියලා. ඒක ආශ්චර්යයක් එහෙම වුණොත්. කෙසේ වෙතත් මම හිතනවා
දැන් අපි අහලා තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ වදාළ ධර්මයේ ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරපු දේවල් මේ අහසේ තියෙනවා කියලා අභ්‍යවකාශයේ මේවා තියෙනවා. ඉතින් කවදා හෝ ඒවා අපිට ගන්න පුළුවන් නම් ඒ යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් විද්‍යාවේ දිනන අනුව ඒවා හැදෙන්න පුළුවන්. දැන් අද මම මේ පොඩි උදාහරණයක් කියන්නේ දැන් අද ඇමරිකාවේ ඉන්න කෙනයි අපි මෙතන ඉඳලා කතා කරනවා. රූපෙත් එක්ක කතා කරනවා. ඉතින් ඒ වගේ දේවල් බිහි වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. නමුත් ඒවා බිහි වෙලා දැන් ඒ වගේ උපරිම ප්‍රයෝජන ගන්න කාලයකට ඇවිල්ලා තියෙනවා. මේ වගේ ඇතම් වෙලාවට සමාජයේ නරක වෙච්ච දූෂිත වෙච්ච තැන් අපි දැකලා තියෙනවා. නමුත් ඒ විද්‍යාවේ දියුණුව හරියට භාවිත කළොත් හරියටම පරිහරණය කළොත් මම හිතනවා ඉදිරියේදී අපිට ওই කියපු තත්ත්වෙත් ලබා ගන්න පුළුවන් වේවි. බැරි වෙන එකක් නැහැ කියලා. එහෙම වුණොත් ඉතින් විශාල දෙයක්. නමුත් මොනවා සිද්ධ වෙයිද කියන එකයි ප්‍රශ්නේ. දැන් අපි අපේ සංකල්පයක් තිබෙනවනේ සමහර ඉපදීම් වෙන්නේ අපේ ප්‍රාර්ථනා අනුව කියලා. ඒ කියන්නේ වික්ටර් රත්නායකයන් සෝම්පාල් රත්නායකයන් කොතනක හරි ප්‍රාර්ථනා කරන්න ඇති එකම සහෝදරයෝ වශයෙන් උප්පත්තිය ලබන්න. ඒ ගෞරවය මං හිතනවා මේ වගේ තැනකදී හරි වටිනවා. ඉතින් තමන්ගේ සහෝදරයාට වටිනාකම් දෙන්න මේ ස්ථානයට ආපු ආචාර්ය වික්ටර් රත්නායකයන් අපි තාම ආදරයෙන් මේ මොහොතේ hali ස්තුතිවන්ත වෙනවා ඔබතුමාණන්ට. ඒ වගේම අපේ පියතුමාණන්ට සහ අපේ කෝසල සහෝදරයාට තාත්තගේ 4 වෙනි ගුණානුස්මරණය මේ විදිහට සමරන්න ලැබීම පිළිබඳ සටහනකුත් එකතු කරගෙන අපි රනිල්ට ආරාධනා කරමු ඊළඟ ගීතය ගායනා කරන්න. ඔව් ඇත්තෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ සියලුම දෙනාට අවුරුදු 4ක් පිරෙන මොහොතේ තාත්තා ගැන නැවත ආවර්ජනය කරන්න මතකයන් ආවර්ජනය කරන්න අවස්ථාව ලබා දුන්නට එයා ජීවත් වෙච්ච ජීවිතය ගැන එයා කරපු නිර්මාණ පිළිබඳව එයාගේ දැක්මවල පිළිබඳව කතා කරන්න ඇත්තටම අවස්ථාව ලබා දුන්නාට මම ස්තුතිවන්ත වෙනවා. මම විතරක් නෙවෙයි ඇත්තටම මම මගේ සහෝදරයෝ මම කලින් කිව්වා මගේ සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වෙනුවනොත් මගේ දරු මුණුබුරු මොකද සීයාගේ මං හිතන්නේ චෙලෝ එක කියන ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන එකම දරුවෙක් ඉතුරු වෙලා ඉන්නවා මගේ දුවේ. ඉතින් එයා ප්ලේ කරනවා. නමුත් තාම මේ ඉතාමත් බහතෝරන පොඩි වියේ ඉතින් යම් දවසක නැවතත් මේ සෝම්පා රත්නායක වාදනය කරපු ඒ චෙලෝ සත්සරට නගවන්න පුළුවන් නම් ඒ දරුවාට ඒකත් මම භාග්‍යයක් හැටියට දක්වනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවක් උදා කරපු මේ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නැවත සෝම්පා රත්නායකයන් හෝ මෙවන් වටිනා සේවයන් කරපු ඇත්තරම ගායකයෝ වෙන්න පුළුවන්, වාදකයෝ වෙන්න පුළුවන්, නිර්මාණ ශිල්පීන් වෙන්න පුළුවන්. ඒ අයට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ස්වාධීන රූපවාහිනී ආයතනයටත් මම ස්තුතිවන්ත වෙනවා. සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවේ නම් කිසිදා ඔබ අත නොලබේ නම් සැමදා තනි වෙන්නම්. කෙඩිගේ ධර්මවර්ධන සංකල්පය මිල්ටන්ගේ තනුව අර්ථ උද්දීප්තියක් බවට පත් කරන සංගීත රචනය අරගෙන ඉන්නේ සෝම්පාල් රත්නායකයන්. අපි උගාක් තැන්වල තනි වෙලා මේ ගීත ගායනා කරන නැත්නම් මුමුණනවා. ඒ මුමුණන හැම මොහොතකම අපි සෝම්පාල් රත්නායකයන්ට ඒ පිම්පෙත් වමුණනවා. අපි රනිල් මල්ලවආරච්චිට ඉතාම ආදරයෙන් හැරයුම් කරන්නේ සියපත් පොකුරේ සෝම්පාල් රත්නායකයන්ගේ සුවඳ විහිදු අද දවසේ මේ ගීතය ගායනා කරමින් සමාප්තිය දකින්න.
ආසිරිගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අත පෙන්වත් කර ඔබ කැඳවා යන්නම් නැතිනම් තනි වෙන්නම් ඔබ කැඳවා යන්නම් නැතිනම් තනි වෙන්නම් එකසේ පිළිගෙන හින හෙනු මැන ඔබ තනියට ළඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම් තනියට ළඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම් සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබේ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම්